දරුවනේ සුබ උදෑසනක්. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපසුසස් පෙළ ජීව විද්‍යාව අටවන ඒකය පාර්ශ්ව ජීව විද්‍යාව. ඒ පාර්ශ්ව ජීව විද්‍යාව කියන ඒකකයේ උපේකයක් වන ජෛව විවිධත්වය. ඉතින් මම බදුල්ල ධර්මදු ජාතික පාසලේ ජීව විද්‍යාචාර්ය නන්ද අධිකාරී විද්‍යාංශයේ සහ ගණිතාංශයේ අංශ ප්‍රධාන. ඒ නිසා දරුවනේ ඔබ අගෝස්තු මාසයේ විභාගයට යන අවස්ථාවේදී ඔබට විෂය නිර්දේශයේ මේ වාගේ තියෙන ඒකක 10න් යම් ප්‍රශ්න ප්‍රමාණයක් එන ඒකයක් තමයි 8 වෙනි ඒකය පාර්ශ්ව ජීව විද්‍යාව. මේ පාර්ශ්ව ජීව විද්‍යාවේ උපේක කීපයක් තියෙනවා. ඒ උපේක කීපය තුල එක උපේකයක් තමයි ජෛව විවිධත්වය බයෝඩයිවර්සිටි. ඉතින් ඇත්තට මේ ජෛව විවිධත්වය කියන එක අපසු උසස් පෙළ විභාගයේ දක්වාම විස්තරලා තියෙන විෂය කරුණක් වුණාට මේක ඔබ ඒ කියන්නේ ඇත්තටම පුද්ගලෙක් මේ ලෝකෙට ඉපදුනාට පස්සේ පරිසරය හඳුනාගත් දවසේ සිට ඒ පරිසරයේ ජීවය සහ අජීවී කියලා කොටස් දෙකක් වශයෙන් තියෙන එකකින් මේ ජීවීන් තුල තියෙන වෙනස්කම් අපි හඳුනා ගන්නවා. ඒක හඳුනාගන්නේ අපි ඉපදිලා පරිසරය හඳුනාගත් දවසේ සිට. නමුත් අපේ ජීවිතයේ එන අධ්‍යාපන කටයුතු වලදී විභාග මට්ටම් වල විවිධ අවස්ථාවලදී පවත්වන විභාග මට්ටම් වලදී ඔබගේ දැනුම් මැනීම සඳහා මේ ජෛව විවිධත්වයේ කියන විෂය සම්බන්ධව විවිධාකාර ප්‍රශ්න අහනවා. එතකොට සාමාන්‍යයෙන් ඔබ ඉන්නේ එක වසරේද දෙක වසරේද හතර වසරේද පහ වසරේද ඒ මට්ටම් වලට ගැලපෙන ආකාරයට ප්‍රශ්න අහලා ඔබ ඇගීමකට ලක් කරනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යයනය කරනකොට සාමාන්‍ය පෙළ දැනුමට අදාළව එතනක් තියෙන ජෛව විවිධත්වය. නමුත් අපි දැන් මේ අධ්‍යයනය කරන්නේ අපසු උසස් පෙළ. ඊටාම තීරණාත්මක විභාගයක්. මොකද ජීවිතයේ විශාල අවස්ථාවක් ඉලක්කන්න තියෙන විභාගයක්. ඒ විභාගෙදී ඒ විශේෂ ශාස්ත්‍රවලදී පාර්ශ්ව ජීව විද්‍යාව කියන විෂය ඉතා විශාල ශාස්ත්‍රයක් අධ්‍යයනය කරන විෂය ධාරාවක්. ඒ තුල උපේක රාශියක් තියෙනවා. ඒ උපේක රාශිය තුල තියෙන උප ඒකකයක් තමයි ජෛව විවිධත්වය. ඒ අනුව මේ ජෛව විවිධත්වය අධ්‍යයනයේදී ඔබ විභාග මට්ටමේදී විභාගයේදී ඔය ඇගීමට ලක් කරනකොට ඔබට දීලා තියෙන සම්පත් පොතක් නැත්නම් ගුරුවත් පොතක්. ඒ ගුරුවත් පොතේ තියෙන විෂය කරුණු පමණමයි ඔබ ඇගීමට ලක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සීමාව තුල පමණක් ඉගෙන ගැනීම දුවලගේ පුතාලගේ අනිවාර්යම වගකීමක්. ඉතින් ඒ නිසා අපි මේ ශේෂ්ත්‍රය තුලට පමණක් ගිහිලා මේ සියලු විෂය කටයුතු අධ්‍යයනය කරලා මේ අධ්‍යයනය කරාම මේ දැන් අද තියෙන්නේ නව විෂය නිර්දේශයක්. ඒ නව විෂය නිර්දේශයට ඔබට හම් වෙන්නේ පෞද්ගලික විභාග ප්‍රශ්න පත්‍ර 1යි. ඒ කියන්නේ 2019. ඉතින් අපි බලන්න ඕනේ මේක අධ්‍යයනය කරලා 2019 අවුරුද්දේ අහලා තියෙන විභාග ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න බලන්න ඕනේ. විවාදාත්මක රචනා ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ බලන්න ඕනේ. අන්න ඒක ඔයගොන්ට හොඳට පුළුවන් නම් මේක ඔබගේ හොඳට ඔළුවට අවබෝධයට තාහුරු වෙනවා. ඒ අනුව ජෛව විවිධත්වය අධ්‍යයනයේදී අපි ඇත්තටම මුලින්ම අධ්‍යයනය කරන්න ඕනි මෙන්න මේකයි. මේ බලන දරුවනේ ජෛව විවිධත්වයේ කියන අපොස උසස් පෙළ විභාගයේදී විශේෂයෙන්ම මේ විෂය කරන අති තීව්‍ර විදිහට බලන නිසා අර්ධකීම හරියටම ඔබ අධ්‍යයනය කරන්න ඕනේ. ඒතකොට අපි ඇත්තට මේ විභාගෙ ඉල්ල කොටගෙන තමයි ඉගෙන ගන්න. එහෙනම් ඒ ඉල්ල කරගෙන ඉගෙන ගන්නකොට මේ අධ්‍යක්ීම හරියට තියෙන්න ඕන නම් බලන්න මෙතන තමයි ජෛව විවිධත්වයට ඒ කියන්නේ පෘථිවි මතේ සියලුම ආකාර ජීවය. මේ පෘථිවි මත සංඝටක ගත්තොත් ආකාර දෙකක් තියෙනවනේ. ජීව සංඝටක සහ අජීව සංඝටක. එහෙනම් මෙතන ජීව සංඝටක. ඇත්තටම ජීව සංඝටක ගත්තොත් අපි මූලික වශයෙන් කොටස් කීපයකට වෙන් කරනවා. සතුන්, සාක, සුද්ධ ජීව. එහෙනම් ඔන්න ඔය තියෙන සියලුම ආකාරවල ජීවින් තමයි මේකට අයිති වෙන්නේ. හැබැයි එතකොට කියනවා මේ කට්ටිය පරිසර වෙනස්. බහුමික සාමුද්‍රික කියන කරදිය වෙනත් පරිසර පද්ධතීන් ඇතුළු සියලු ප්‍රභවයන්ට ජීවීන් අතරත් ඔවුන් පරිසර සමග කරනු ලබන පරිසර විද්‍යාත්මක අන්තර්ක්‍රියා අතරත් ඇති විවිධත්වය විචල්්‍යතාවය නැත්නම් වෙනස්කම් සමස්තය තමයි ජෛව විවිධත්වය. ඒ නිසා පුතා දුව ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ විෂය අධ්‍යයනය කරනකොට මේ අත් දෙක හොඳට කියවලා මේක Tamanට පුළුවන් වෙන තාක්කල් අනිවාර්යයෙන්ම කොලයක් කරන් ලියන්න.
මේ අපසුසස් පෙළේදී හැම විෂය කරුණාම හැම මොහොතකදීම ලියලා Tamanට තනියෙන් ලියා ගන්න පුළුවන් වෙන මට්ටම දක්වාම ලියලා තිබ්බොත් ප්‍රශ්න පත්‍රය අතිසාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බලාපොරොත්තු වෙනවා ඔබ මේ අර්ධයක් මේ ආකාරයෙන්ම මතක තියාගන්න. මේකට කිසිම බාහිර වචන එකතු කරන්න එපා. අද ඔබට සම්පත් පොතක් තියෙනවා. ඒ සම්පත් පොතේ තියෙන විෂය කරුණු පමණයි ඉස්සලා මම කිව් විදිහට විභාගෙට ඇගීමට ලක් කරන්නේ. ඒතර බලන්න සාමාන්‍ය මේක ඇත්තටම පැහැදිලි කිරීම මේ තමයි ප්‍රධාන අත්දැකීම. ඔබට අහුවොත් එම් ජෛව විවිධත්වයෙන් කුමක්ද කියලා අත්දැකීම ලියන්න කිව්වොත් ලියන්නේ මේ අත්දැකීම. හැබැයි මේ ජෛව විවිධත්වයේ මට්ටම් තුනක් යටතේ පැහැදිලි කරන්න පුළුවන් නැවත. ඒවා තමයි ප්‍රවේණි විවිධත්වය, විශේෂ විවිධත්වය, පරිසර පද්ධති විවිධත්වය. ඔය තේරුම් ගන්න ඕනේ අපි අත්‍තරම ජීවින් තුල ප්‍රවේණික අපි එකිනෙක අතර වෙනස්කම් තියෙනවා. ඒක මම ඊළඟ පැහැදිලි කරන්නම්. ඊළඟ විශේෂයෙන් විශේෂ ජීවින් තුල තියෙන ලක්ෂණ වෙනස් වෙනවා. ඒ වගේ පරිසර පද්ධති අතර එකිනෙක ලක්ෂණ වෙනස් වෙනවා. ඉතින් ඇත්තටම මේ ඒකේදී අධ්‍යයනය කරන්නේ මේ අතර තියෙන විවිධත්වය පමණයි. නමුත් මේ විවිධත්වයට හේතු වන කරුණු ඉගෙන ගන්න වෙනත් ඒකක තියෙනවා. විශේෂයෙන් ප්‍රවේණි විද්‍යාව. ඉතින් ඒ අනුව ඔබට පේනවා ඇත්තට මේ ප්‍රවේණි විවිධත්වය අපි අධ්‍යයනයේදී මේ බලන්න මෙතන තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රවේණි විවිධත්වයට අධ්‍යක්ෂ ජෛව විවිධත්වයේ මූලික සංරචක වන්නේ විශේෂය. මේ විශේෂයකින් අර්ථ දක්වනවා අපි එක කීපයක් තුලදී ඒ විශේෂයේ තුල ජීවීන්ගේ විශාල වශයෙන් වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ විශේෂය තුල ජීවීන්ගේ සමානකම් වගේම වෙනස්කම් රාශියක් තියෙනවා. ඉතින් වෙනස්කම් වගේම විශේෂ අතරත් මේ ප්‍රවේණික වෙනස්කම් තියෙනවා. හැබැයි මෙන්න මේ තියෙන වෙනස් තමයි අපේ පරිණාමයට හේතු සාධක වෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එකම විශේෂී ජීවීන් තුල ලක්ෂණ බොහෝ සංඛ්‍යාව සමානයි. නමුත් සමහර ලක්ෂණ තියෙනවා වෙනස් වෙන ලක්ෂණ. ඒ වෙනස් වෙන ලක්ෂණ වලින් අපිට පුළුවන් ජීවි විශේෂය තුළ ජීවින් එකිනෙකා වෙන් කර හඳුනා ගන්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. ඉතින් සරල උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි නිකම්ම දන්න උදාහරණයක් තමයි මේ බලන්නකෝ. දැන් මේ මනුස්සයා කිව්වොත් අපි දන්න ඕන කෙනෙක්ගේ අතන ඔළුවක් තියෙනවනේ. මූණක් තියෙනවා. නමුත් මේ මූණේ හැඩය, මූණේ වර්ණය, සමේ වර්ණය, ඇසේ ස්වරූපය, නායේ හැඩය, නායේ ස්වරූපය සියල්ල පුජ්‍යලට වෙනස් වෙලා තියෙන බව පේනවා. ඇත්තට මේක තමයි ප්‍රවේණික විවිධත්වය කියන්නේ. මේ ප්‍රවේණික විවිධත්වය ඇත්තට ලොකුවට අපි අධ්‍යයනය කරනවා තවත් ඒකවලදී. මේක තියෙන්නේ ඇත්තට මේ වෙනස් වෙන පරිසරය තුළදී අපිට සාර්ථක මුණ දෙන්න හොඳම ලක්ෂණය දරන පුජ්‍යලයා මේ තුල වෙන් කර හඳුනා ගන්න පුළුවන්. දැන් මේක තමයි ඇත්තටම ඔයගොල්ලෝ අධ්‍යයනය කරනකොට එහෙනම් මේ බලන්න මෙතන තියෙන ප්‍රවේණික විවිධත්වය. එහෙනම් ඔබට විභාගයට ඇහුවොත් එම් ප්‍රවේණි විද්‍යාත්වය කියන්නේ යන කුමක්ද කියලා. ජීව විද්‍යාව විශේෂයෙන් මත කියන්නේ විවෘත ප්‍රශ්න පත්‍රයේ ඔබට යම් අර්ධයක්මක් ඇහුවොත් සීමිත ඉඩ ටිකක් දෙන්නේ. ඒ සීමිත ඉඩ ටිකේ මේන මේ අර්ධයක්වීම අනිවාර්යයෙන් ලියන්න ඕනේ. මේකට වචන එකතු කරන්න එපා. මොකද අපි ලංකාවේ කොහේ හිටියත් සම්පත් පොතක් දීලා තියෙන එකට. ඉතින් ඒ නිසා ඔබ කොහේ හිටියත් තමන්ගේ ප්‍රදේශයේ කොහේ වුණත් පාසල් කොහේ වුණත් ප්‍රශ්න පත්‍රයේට හදන පිළිතුරු පත්‍රේ මාකින් කීමේ තියෙන පිළිතුර තමයි මේක වෙන්නේ. ඒතර ඔබ ලියන්න ඕනේ ජෛව විවිධත්වයේ මූලික සංරචක වන්නේ විශේෂයත් තුළ සහ විශේෂ අතර ඇති ප්‍රවේණි විවිධත්වය. ඇත්තට මේක තමයි පරිණාමයේ පදනම වශයෙන් සලකන්නේ. එහෙනම් ඔබට ඇහුවොත් ප්‍රවේණි විවිධත්වය කියන්නේ මොකක්ද කියලා ඔබ ලියන පිළිතුර මෙන්න මේක වෙන්න ඕනේ. තමන් මොන පාසල හිටියත් ප්‍රදේශයේ කුමක්වත් ලියනතර මේක නම් ඔබට විභාගෙටි ලකුණු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි බලන්න ඊළඟට මේක ඊළඟ විශේෂ විවිධත්වය. දැන් විශේෂ කියලා කියන්නේ අපේ පරිසරයේ තියෙන විශේෂ එකිනෙක වෙන් කර හඳුනා ගන්න ඕන් තුල තියෙන අංශකම්. දැන් විශේෂයකින් අර්ථ දැක්වීම මෙතන බලාපොරොත්තු වෙන්නේ නැහැ. විවිධත්වය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම යම් විශේෂයක් ගත්තොත් එහෙම බලමු මේ විදිහට මේ. දවපට පේනවා මේ එක විශේෂයක්, මේ තව එකක්, මේ තව විශේෂයක්, මේ විශේෂ ගොඩාක් මේ තියෙනවා. දැන් මම විශේෂයෙන් විශේෂයට ජීවීන් තුල ලක්ෂණ වෙනස් වෙනවා. ඒ අනුව විශේෂ දෙයක් ඔබට වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව විභාගයට ඇහුවොත් විශේෂ විවිධත්වයන් උපන්තිලා ඇහුවොත් ලියන පිළිතුර තමයි තියෙන්නේ. වෙනස් විශේෂ අතර ඇති හඳුනාගත්තී ප්‍රභේද ලෙස සරලව දැක්විය හැකියි. ඊට විශේෂ සංඛ්‍යා විශේෂයෙන් ගත්තොත් එහෙම ඇත්තටම යම් කිසි විශේෂකතු ජීවීන් සංඛ්‍යාව සැලකුවොත් එහෙම විශේෂයෙන් විශේෂ ජීවීන් සංඛ්‍යාව වෙනස් වෙනවා. හරි. ඊට වඩා ඒ අනුව විශේෂ විවිධත්වය. ඊළඟට තවත් අපිට වැදගත් විවිධත්වයක් පෙන්වන්න ගත්තාම පරිසර පද්ධති විවිධ මේ තියෙන්නේ. මේත් විශේෂ විවිධත්වය. මේ තියෙන්නේ.
ඊළඟ පරිසර පද්ධති විවිධත්වය. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම පරිසර පද්ධති විවිධත්වය. පරිසර පද්ධති විවිධත්වය anu ජෛව ලෝකයේ වාසස්ථාන ජීවි ප්‍රදාස පාරිසරික ක්‍රියාවල විවිධත්වය. එහෙනම් ඉස්සෙල්ලා කිව්වාගේ ඔබ අනිවාර්යයෙන්ම අධ්‍යයනයේදී හොඳට පාඩම් කරගන්න ඕන දුව පුතා මේ අර්ථ දැක්වීම. බලන්න පරිසර පද්ධති විවිධත්වය යනු ජෛව ලෝකයේ වාසස්ථාන ජීවි ප්‍රජාස පාරිසරික ක්‍රියාවල විවිධත්වය. ඒතර මේකේ අර්ථ දැක්වීම. දැන් අපි දන්නවා අප අධ්‍යයනය කරනකොට දුව පුතේ අනිවාර්යයෙන් පහුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන්න ඕනේ. නමුත් ජීව විද්‍යාව විෂය නිර්දේශය ඉතා විශාල වශයෙන් විෂය කරුණු වෙනස් වුණා මේ පළවෙනි වතාවේ පවත්වන විභාගයේ 2019. ඒතර මට මතක් වෙනවා 2019 ප්‍රශ්න පත්‍රය අහන එක තැනක විවගත රචන ප්‍රශ්න පත්‍රයේ ඒ ප්‍රශ්නේ අහනවා පරිසර පද්ධති විවිධත්වය යන කුමක්ද? ඔබ අනිවාර්යයෙන්ම බලන්න ඒකේ පිළිතුර මම අවසානයේදී පෙන්නන්නම්. ඒ පිළිතුරේ තියෙන්නේ මේ වාක්‍යය පමණමයි. පරිසර පද්ධති විවිධත්වය යන ජෛව ලෝකයේ වාසස්ථාන ජීවි ප්‍රජා සහ පාරිසරික ක්‍රියාවල විවිධත්වය. ඒතර ඔබම හිතන්න ඔබ කොහේ හිටියත් මේ සම්පත් පොතේ තියෙන උත්තරේ ලිව්වොත් පමණයි ඔබට අනිවාර්යෙන් ලකුණු ලැබෙන්නේ. ඒ නිසා ඔබ විශාල වගකීමක් තමයි මේ වචන වෙනස් නොකර මේ අර්ථ දැක්වීම පාඩම් කරලා ලියන එක. ඉතින් ඒ නිසා එවැනි ලියන ළමයි තමයි අර ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න. අපි කියනවා යම් යම් දිස්ත්‍රික්කවල ඒ මුලට එන්නේ දික්ෂාංක 1 2 3 4 පාවාගේ අපි පිළිවෙල සකස් කරොත් එතෙන් එන්න පුළුවන් එන්නේ මෙන්න මේක නිවර්දිව ලියන ළමයට පමණයි. ඔබගේ සාමාන්‍ය ප්‍රතිඵල මොකක් වුණත් උසස් පෙළ අධ්‍යයනයේදී ඔබ අනිවාර්යයෙන් මේ අර්ථ දැක්වීම හරියටම ලියලා තියෙන්න ඕනේ. ඒක ඔබට ලියා ගන්න පුළුවන්. ඉතින් ඒකයි මම කිව්වේ මේක අනිවාර්ය පොතක් කුලයක් අරගෙන Tamanට පුළුවන් වාරේ වෙනකම් මේක ලියන්න කුලයක. අද ලියන්න හෙට කල්පනා කරලා මේක මට පුළුවන්ද? ඒ බැර ආයෙ ලියන්න කුලයක. ඒ ලියලා පුළුවන් මට්ටම වෙනකම් ලියන්න. මම දන්න උඟාක් ළමයි ඉන්නවා සමහරට එකම අර්ථ දැක්වීම 10 12 වතාවක් ලියනවා. ඒ ලිවර් ප්‍රශ්නයක් නැහැ නේ. Tamanට පුළුවන් වෙන වෙලාව දක්වාම මේක ලියන්න. ඒ වගේම දරුවනේ මේ වගේ පරිසර පද්ධති විවිධත්වය කියන්නේ ජෛව ලෝකයේ වාසස්ථාන ජීවි ප්‍රජා සහ පාරිසරික ක්‍රියාවල විවිධත්වය. ඒතුළු ගත්තොත් මේවා ඉහළ මට්ටමේ මහා පරිමාණ ජෛව විවිධත්වය වනේ පරිසර පද්ධති විවිධත්වය. අපි දන්නා පරිසර පද්ධති වෙනස් පරිසර පද්ධතිය ඇතුළු විශේෂ විවිධත්වයේ තියෙනවා. ප්‍රවේණ විවිධත්වයේ තියෙනවා. ආකාර දෙකම සැලකුම් මට්ටමින් තියෙනවා. පරිසර පද්ධති විවිධත්වයේ ගෝලීය ප්‍රමාණයෙන් ගත්තොත් බලන්න කාන්තාර. මොන කාන්තාර කියන පරිසර පද්ධති? වනාන්තර, තෘණභූමි, තෙත්බිම්, සාගර. ඔබ මේ පරිශුද්ධිය අධ්‍යයනයේදී අධ්‍යයන බියෝම මීට පෙර තියෙන මේ පාඩමේ බියෝම ඒ බියෝම අධ්‍යයනයේදී මෙන්න මේවා ඔබට අධ්‍යයනය කරන්න තියෙනවා. කාන්තාර වනාන්තර නේ තෘණභූමි අපි කීපයක් උදාහරණ වශයෙන් කරන් බැලුවොත් ඔබට මේ එකම රූපයක් පමණක් නේ රූප විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කරන්න පුළුවන්. බලන්න ඒතර මේවායි ගත්තොත් එහෙම මේවට කාන්තාර මේ තෘණභූමි මේ වාගේ මේ කොරල් පරයක්. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම කොරල් පරයෙන් පරේට මෙයාගේ ස්වරූපය වෙනස්කමක් තියෙනවා. මොකද මේ පරිසර පද්ධතිය ගැලපෙන විදිහට ජීවීන්ට වඩාත් හොඳින් සාර්ථක ජීවත් වෙන්න මේ බලන්නකො. මේ තරම් විශාල පරිසර පද්ධති විවිධත්වයක් තමයි මේ පෘථුවියේ තියෙන්නේ. ඒතර බලන්න මේ පරිසර පද්ධති වෙනස් වෙලා තියෙනවා. ඒවට ආවේනික වන උෂ්ණත්වයක්, වර්ෂාපතනයක් වැනි විශේෂ පරිසර ලක්ෂණ තියෙනවා. ඒවට ගැලපෙන ආකාරය තමයි මෙයා තුළ ජීවීන් ඇත්තටම ජීවත් වෙන්නේ. එතකොට බලන්න මේ පරිසර පද්ධති ගත්තොත් මේ එකෙන්කට ඔබට පුළුවන් ඕන රූපයක් ගත්තොත් මේක අධ්‍යයනය කළා මේ පරිසර පද්ධතිය මේකේ තියෙන ලක්ෂණ මේවා මෙහෙම තියෙන්න හේතුව මේ පරිසර පද්ධතිය අදාළ ලක්ෂණ මම විශේෂයෙන් කියන උෂ්ණත්වය වර්ෂාපතන වගේ ලක්ෂණ හරි ඒක බලපාන පරිසර පද්ධතිය ජීවීන්ගේ ක්‍රියාවලිය සඳහා වෙයි මෙන්න මේ ආකාරය ඔය මේ පරිසර පද්ධතිය විවිධත්වය අපිට ලෝකේ ඕන තරම් මේක පරිසර පද්ධතිය ගන්න පුළුවන් රයිට් දැන් මම මේවායි ගත්තම දැන් අපි මූලික වශයෙන් සාකච්ඡා කරා ජෛව විවිධත්වයට විශේෂ විවිධත්වය විශේෂ විවිධත්වය අධ්‍යයනය කරා මේ විශේෂී අර්ථ දැක්වීම දැන් බලාපොරොත්තු වෙන ඔබ එක අවස්ථාවක අවස්ථා දෙක තුනකදී මේක ලියලා හොඳට පුරුදු වෙයි කියලා. එහෙම නැතුව එක වතාවක් නිකාන් යන්තම් උඩින් යන්තම් කියවලා මතක තියාගන්න යන්න එපා. මේක Tamanට තනින් ලියා ගන්න පුළුවන් මට්ටම වෙනකම් අධ්‍යයනය කරන්න. එතන මේක හරි. දැන් මම හිතනවා විභාගෙට ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද කියලා අහුවොත් ලියන පිළිතුර මේ තියෙන්නේ. ඒ වගේම මේක ප්‍රභේද තුන ඔයගොල්ලෝ දන්නවා මේවා මේ නැවත භාවිතා කරන්න. සෑම අවස්ථාවකදීම ඔය මොකද පෞද්ගලික අවුරුදු වල විශේෂයෙන් ගත්තොත් එහෙම පෞද්ගලික අවුරුදු 20ම අධ්‍යයනය කළ බැලුවොත් එහෙම
විශාල වශයෙන් ඇත්තන ප්‍රශ්න සංඛ්‍යාවක් අහලා තියෙනවා පාරිශුද්ධ ජීවිතයර්ථේ. නමුත් ළමයි හුඟක් වෙලාට ඒව අතහැරලා. ඇයි ඒකට හේතුව? ළමයි මේ යාන්තම් පොඩ්ඩක් පාඩම් කරගන්නවා. නමුත් තනිය ලියන්න පුළුවන් අවස්ථාවක් આવුත් එම ලියන්න නොහැකි නිසා ඒක අතහැරලා නිකන් ඉන්නවා. Tamanට ඒතර අහිමි වෙන ලකුණු සංගමකක් වැඩි වෙනවා. ඉතින් පස්සේ කාලේ බැලුවම පේනවා ඊටාම සරල ප්‍රශ්න අහලා තියෙනවා. විශේෂයෙන්ම බලන්න 2019 ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේකෙන් ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. පස්සේ මම පෙන්නන්නම්. තාම සරලයි. එතකොට ඒ සරල බව වුණාට Taman තනියෙන් මේක ලියලා තිබ්බොත් පමණයි මේක ලිවීමේ හැකියාව Tamanට ලැබෙන්නේ. එතකොට ඊළඟට කතා කරනවා මේ ජෛව විවිධත්වය ඇත්තටම වටිනාකම වැදගත්කමක් තියෙනවනේ මේ ලෝකෙටම. දැන් මම විශේෂයෙන් ගත්තොත් එහෙම මේ අර්ථය අපි අධ්‍යයනය කරනකොට ජෛව විවිධත්වයේ එක් සංරචක තුනයි. මොනවාද ඒවා? ජාන විවිධත්වය, විශේෂ විවිධත්වය, පරිසර පද්ධති විවිධත්වය. එහෙනම් ජෛව විවිධත්වයේ ප්‍රධාන සංරචක තුනයි. දැන් මේක දන්නවා. දැන් අර්ධයක් මතක තියාගන්න ඕනි. එහෙනම් මානව සමාජයේ පුළුල් වපසර නිෂ්පාදන සේවා සපයනවා. ඇත්තට මේ පරිසරය පිළිබඳ වඩාත්ම අධ්‍යයනය කළා තියෙන මිනිසා. මොකද මේ පරිසර විශාල ප්‍රයෝජන සංඛ්‍යාවක් මිනිසා විසින් ලබා ගන්නවා. ඉතින් ඒ නිසා ඒතර ඔබට පේනවා මානව සමාජයේ පුළුල් වපසර නිෂ්පාදන සේවා සපයනවා. මානව සංගත ඍජුව වක්‍රව භාවිතා කළා කියව භාවිත සඳහා විභවයක් ඇති ජාන විශේෂ පරිසර පද්ධති ජෛව සම්පත් ලෙස සලකනවා. ඒ වගේම අපි ඕන 7 වෙනි එකේ තියෙනවා ඥාන තාක්ෂණය. ඒ ඥාන තාක්ෂණයේදී මිනිසා විසින් සාක අභිජන කරන විසින් නැත්නම් මිනිසා විසින් නව සාක භෝග විශාල සංඛ්‍යාවක් හදලා තියෙනවා ඥාන වෙනස් කරලා භාවිතා කරලා. ඉතින් අපි තවත් අවස්ථාවක අධ්‍යයනය කරනවා 7 වෙනි එකේ ඇත්තේ. ඒ අනුව මෙන්න මෙයා විශාල වශයෙන් මේ ජෛව විවිධත්වයේ වටිනාකමක් මිනිසා හඳුනාගෙන තිනවා. දැන් මම මේ විශාල ශේෂ්ත්‍රය තුළ අපි අධ්‍යයනය කරනකොට තමයි විවිධ ආහාර. දැන් අපි ඇත්තම ගන්න ආහාර අපි ලැයිස්තුවක් හේතුව අපි හිතා ගන්නවා කොච්චර ආහාර සංඛ්‍යාව අපි ගන්නවද කියලා. ඒ හැම ප්‍රභවයක්ම එක්ක සාකේ මත සති. ඒ අනුගුණ පේනවා ආහාර ඖෂධ භාණ්ඩ පරිසර පද්ධතිය තියෙන සාක සතුන් සුද්ධ ජීවි. ආහාරත් එහෙමයි. ඊළඟ තන්තු වර්ග කියනකොට අපි විශාල වශයෙන් ඇත්තම සලකනවා කෘත්‍රිම හදනවට වඩා ස්වාභාවික වශයෙන් ලබන පුළුවන් සාකවල තියෙන තන්තු වර්ග තියෙන විශේෂයෙන් සෙල්ලෝස් මූලික කරගෙන තියෙන තන්තු වර්ග. ඉන්ධන. දැන් ඉන්ධන ගැන ඇත්තම කියනකොට අපි දන්නවා මීට බොහෝ කල පෙර මේ ඇත්තන පොළොව තුල තියෙන බොරතෙල් නිෂ්පාදනයේදී එක ප්‍රභවයක් තමයි මේ අතීතයේ හිටපු සාක සහ සතුන් විශාල ප්‍රමාණයක පස අභ්‍යන්තරයට යට වෙලා ඒවා නිර්වායකව වියෝජනයේ මගින් අවසානයේ හදන ඵලයක් තමයි මේ බොරතෙල් කියන එක. ඉතින් ඇත්තන පස අභ්‍යන්තරේ තියෙනවා නම් ගල් අඟුරු තියෙනවා නම් බොරතෙල් තියෙනවා නම් එක එක වායු වර්ග තියෙනවා නම් ඒ වගේ ඇත්තට මූලික ප්‍රභේද තමයි මේ පරිසර පද්ධතිය අපි හමු වෙන සාක සතු සුද්ධ ජීව. ඒ වගේ බලන්න කාර්මික නිපැම් සඳහා ජීවිතයේ භාවිතා වෙන බව පේනවා. අපි කර්මාන්තවලදී මහා පරිමාණයක අද සාක සතුන් සුද්ධ ජීව භාවිතා කරනවා. ඒ වගේ සාක සම්පත්තිය ලබා ගන්න දහන්නේ. ඉතින් ඔබ දන්නවා ඇත්තටම අප සුසස් පිළිට වෙනකොට අපි කොච්චර දහන්නේ ප්‍රමාණය භාවිතා කරනවද? ඒනේව ලබා ගන්න තියෙන්නේ පරිසර පද්ධතිය සාකවල. ලබා ගන්න දහන්නේ ඇත්තටම මේ දහන්නේ නිෂ්පාදනයේදී සාක නිෂ්පාදනය කරාට ඒකට සතුන් දායක වෙනවනේ. ඔබ දන්නවා සතුන් විවිධාකාරයෙන්. ඒ කියන්නේ කණි චක්‍ර පවත්වන යන්න උදාහරණයක් වශයෙන් අඩු ගානේ පරාගණයට සතුන් දායක වෙලා තිනවා. ඒ වගේ බලන්න එළවලු වර්ග, පළතුරු වර්ග වැනි ආහාර සම්පත් සහ ජෛව සම්පත් ලබා ගන්නා මස්, මාළු, කිරි බිත්තර සහ කිරි නිෂ්පාදනය වලට අයිති වෙනවා. මේ අනුව පේනවා මේ ජෛව විවිධත්වය තුලින් අපි ගන්නා ඵල ප්‍රයෝජන මොනවාද කියලා. ඒ වගේම තමයි ජෛව විවිධ නිෂ්පාදන අසුන් නෙලා ගති ආකාර අතර ඒවා විධිමත්ව වෙනත් පොළ හරහා යැවීමෙන් තොරව අපිට ඇත්තන පරිසපද්දේ තියෙන සාකසතුන් ඍජුවම ආහාර වශයෙන් ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ වෙනද පොරක් හරහා යවන්න නැතුව අපි ඍජුවම ඒවා ගන්න පුළුවන් කියන තමයි මේ කියන්නේ. හරි. ඉතින් ඒ විදිහට වාණිජ නොවන ආකාර ද්‍රව්‍ය වශයෙන් පළතුරු, මාළු ආහාර ගන්න කියන්නේ සාකල මුල් බලන්න. පත්‍ර, නට්ස් ඔය කජුල වගේ පුෂ්ප, මස්, කිරි, මීපැණි වැනි සත්ත්ව නිෂ්පාදන. අපිට ඒවා ඍජුවම ලබා ගන්න පුළුවන් ඒවා. බාන දැව, දර, තන්තු වර්ග, මුල්, ඉටි වර්ග, රෙසින්. දැන් සාකවල ඇත්තටම රෙසින් වර්ග තියෙන රබර් වල වගේ. දැන් සාකඳක් ගත්තොත් මැදේ තද පාට හේතු වෙන එක ද්‍රව්‍ය තමයි රෙසින් වර්ග. ඒවා ඵල ප්‍රයෝජනට ගන්නවා.
ඊළඟ ඡේද වර්ග. ඊළඟ සරසිලි සෑදෙන භාවිත කරන ද්‍රව්‍ය. සම්ප්‍රදාය ඖෂධ වර්ග තියෙන උන්තම් පරිසරයේ. එන ඇතම් නිෂ්පාදන අසුන් නිලාගතේ අතර විද්වත් වෙළඳපොළ භාවිතයට ගන්න ද්‍රව්‍යයක් තියෙනවා. ඒ වාණිජමය ද්‍රව්‍ය වශයෙන් සලකනවා. මානේවා රෙදි, ආහාර, සම්, සේද, කඩදාසි, පල්ප් ආදී කර්මාන්ජාවීය සම්පද ඍජුවම භාවිතා වන ද්‍රව්‍ය. පරිසර පද්ධති අපහාට වාතයේ ජලයේ පිරිසිදු කිරීම. ඒ කියන්නේ ඇත්තටම අපිට වාතය ලැබෙන පරිසර පද්ධතිය. ඒ කියන්නේ අපි අධ්‍යයනය කරන ප්‍රභා සංශ්ලේෂණයේදී දැන් මූලික වශයෙන් ඇත්තටම ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජලය උපයෝග කරගෙන ග්ලූකෝස් නිෂ්පාදනය කරනවා. ඒතර අතුරුඵලයක් වශයෙන් අර ජලයේ තියෙන ඔක්සිජන් බිඳ වැටලා පරිසර පද්ධතිය එකතු වෙනවා. ඒ ඔක්සිජන් තමයි ඇත්තටම අපි සුවසඳා භාවිතා කරන්නේ. බලන්න ඒතර ඇත්තටම වාතය, ජලය පිරිසිදු කිරීම. ඒ වගේම ගත්තොත් එimhe කාදනය වළක්වාලීම. අද පාරිසරික ප්‍රශ්න වශයෙන් තියෙන එකක් තමයි කාදනය. ඒක වළක්වන්න ජීවීන්ගේ සාක විශේෂම වැදගත් වෙනවා. ඊළඟ ජල ගැලීම් පාලනය වැනි සේව රසක් අපිට ලබා දෙනවා. මේ සම්බන්ධ ජෛව විවිධත්වයේ වටිනාකම මානව සංහතිය සහ පරිසරයේ පැවැත්ම දායක වන නිසා නිෂ්පාදන සහ සේවා ඔස්සේ මේවා විශාල වශයෙන් අපිට විවිධ මාතෘකාවස්ටි පැහැදිලි කරන්න පුළුවන්. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් එකක් තමයි පාරිසරික සේවා වටිනාකම. දරුවනේ බලන්න එතකොට දැන් මේව ඔබ ටිකක් කියවගෙන යනකොට නිකන් Tamanට මේක නිකන් එපා වෙන ගතියක් නැතුව නිතරම කියවන්න ඕනි. මොකද ඉන්පස්සේ විභාග ප්‍රශ්න අධ්‍යයනය කරනකොට මෙයාගේ පිළිතුරු ලියාගෙන ඉතාම පාසු බව වුණ තේරෙනවා. දැන් මම සාමාන්‍ය තීරණාත්මක පාරිසරික කෘත්‍ය පවත්වා ගැනීම ජෛව විවිධත්වය මගින් සැපේන වඩාත් වැදගත් සේවාවක් නේ. දැන් මෙතන කියලා තියෙන උදාහරණ කීපයක් තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණයෙන් කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම. දැන් අපි දන්නා සාමාන්‍යයෙන් ඇත්තටම ආහාර නිෂ්පාදනයේදී වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් තියෙනවානේ. ඒතර කාබන් සහ ඔක්සිජන්. කාබන් ඩයොක්සයිඩ් වල තියෙන කාබන් සහ ඔක්සිජන් ඊළඟ ජලය භාවිතා කරනවා. ඇත්තටම මෙතන කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වල තියෙන කාබන් සහ ඔක්සිජන් අතරට ජලයේ තියෙන හයිඩ්‍රජන් ගෙනල්ලා හදනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහිත මූලික වශයෙන් ඵලයක් වන ග්ලූකෝස්. ඒතර ඉතාම පැහැදිලිව අපි ජලයේ තියෙන අර ඔක්සිජන් ටික තමයි ගැලවිලා පරිසරෙ මුදාහරින්නේ. ඒක ඔබ ඇත්තටම ප්‍රභා සංශ්ලේෂණ යාන්ත්‍රණයට ඉතාම මැනවි අධ්‍යයනය කරනවා. ඒතර අපසු උසස් පෙළ ළමයි දුව පුතා ඔබ මේ වෙනුවට එනකොට ඒව අධ්‍යයනය අවසానයි. අන්න එතනදී නැවත පාරක් මෙනෙහි කළ බලන්න ප්‍රභා සංශ්ලේෂණයේදී පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් තිර කළා තමයි අපි කාබනික සංයෝජන නිෂ්පාදනය කරන්නේ. ඒ කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේදී ජලයේ තියෙන ඔක්සිජන් ටික තමයි මුණ හැරලා අපි දෙන්නේ. ඒ ඔක්සිජන් තමයි අපි හැම වෙලෙම සුවසඳා භාවිතා කරන්නේ. ඒ වගේම තමයි අත්‍යවශ්‍ය පෝෂණ චක්‍ර. අපිට තියෙන පරිසර පද්ධතියේ කාබන් චක්‍රයක් තියෙනවා. අපිට තියෙන නයිට්‍රජන් චක්‍රයක්, සල්ෆර් චක්‍රයක්. ඒ වගේම තියෙනවා ෆොස්ෆරස් වගේවා. ඒවා චක්‍රීයකරණයක් වෙනවා. ඒ අනුව ගොනු පේනවා. අපි අපොස් උසස් වේදී අධ්‍යයනය කරනවා කාබන් චක්‍රය. ඒ වගේම නයිට්‍රජන් චක්‍රය. ඒ වගේම ෆොස්ෆරස් චක්‍රය. අන්න ඒ තැන්වලදී දැන් ඊටාම සරල වශයෙන් ගත්තොත් එහෙම කාබන් චක්‍රයේදී කොටින්ම කියනවා නම් මේ පරිසර පද්ධතියේ තියෙන ජීවි සංඝටකන එක්ක සාක සතුන් සුද්ධ ජීවි. මේ යනවනේ. කොටින් සරල වශයෙන් කිව්වොත් එහෙම. දැන් බලන්න සාකයන් මිය ගියාට පස්සේ විශාල කාලයක් තුල ඒක දි รา පත් වෙන්න ඕනේ. සතෙන් මිය ගියාන් පස්සේ ඒ සතා දි รา පත් වෙන්න ඕනේ. එහෙනම් ඇත්තටම මේ සාක සතුන්ගේ ඇත්තටම අඩංගු වෙලා තියෙන සංයෝග වශයෙන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල ප්‍රධාන සංයෝග කීපයක් තියෙනවා. ඒව තමයි සුද්ධ ජීවීන් මගින් ජීර්ණය කළ නැවත පොළොට එකතු කරලා දෙන්නේ. ඒවා ජීර්ණයේදී අවසාන වශයෙන් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්, ජලය සහ ඛනිජ. ඉතින් ඇත්තට මේ චක්‍රීකරණයේදී අපිට දායක වෙලා තියෙනවා ජීවීන්. ඒතර ඇත්තම පෝෂණ චක්‍රවලදී වඩාත් වැදගත් වෙනවා සුද්ධ ජීවීන්. නයිට්‍රජන් චක්‍රයත් ඒ වගේමයි. ඒතර ජීවිද්‍ය අධ්‍යයනයේදී අපි නයිට්‍රජන් චක්‍රය ඉගෙන ගන්නවා, කාබන් චක්‍රය ඉගෙන ගන්නවා. දුව පුතා ඔයගොල්ලන්ට ඒ ආදාළ පාඩම් වලදී ওই කිව්ව කරුණු වඩාත් හොඳින් මැනවින් පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ජල චක්‍රය. දැන් මම ඇත්තටම ඉතාම සරල වශයෙන් අහුවොත් ජල චක්‍රයේදී ඇත්තටම මේ පොළොවේ ජලය තියෙනවනේ. මේ පොළොවේ ජලය ටික වාෂ්ප කරලා අපිට යවන්න ඕනේ. ඒ යැවීමේදී සාක විශාල කාර්යයක් කරන උත්සේදනය මගින් ජලය වාෂ්ප කරලා ඉහළ ආස්සේ වලාකුළු හදන්න දායක වෙනවා. ඒක බලන්න ජලයේ චක්‍රය පවත්වා ගැනීම. ඒ වගේම ඉහළ අවකාශවල තියෙන ජලය, පොළොව මත තියෙන ජලය, එහෙනම් මෙන්න මේ ජල චක්‍රීයකරණය මගින් නැවත භූගත ස්ථාන වලට ජලය ඇතුළේ ඒ වගේ
ජල පිරීමටත් අපි ජෛව විවිධත්වය දායක වෙනවා. මොන පස් ඈදීම. මේ පස් ඈදීම කියන එක ඇත්තටම ද විෂය නිර්දේශයේ මහපරිණ නැති වුණාට මම ඔබගේ දැනුවත් වීම සඳහා පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඇත්තටම පස නිර්මාණයේදී එක ආකාරයෙන් මව් පාෂාණයෙන් පස හැදුනා කියන එක. ඒක සත්‍ය. ඒ කියන්නේ මහා පාෂාණ වලින් ගල් පර්වතයක් තවත් වසර මිලියන ගාණක් යනකොට පස බවට නිර්මාණය වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපේ ඔබ වාසස්ථානයේ ඔබ ගෙදර ඉන්නවනම් අපි හිතමු ඉස්සරහ ලොකු කඳු වැටියක් තියෙනවා කියලා. ඒ කඳු වැටි විශාල ගල් පර්වතයක් තිබ්බොත් එහෙම ওই ගල් පර්වතය ඊටාම සියුම් වශයෙන් ක්‍රමක්‍රමයෙන් පස බවට නිර්මාණය වෙනවා. ඒ එතන පස් රැඳී තියෙන්නේ නැත්තේ කඳු මුදුනන් නිසා. ඒ පස් ගලාගෙන ගිහිල්ලා වර්ෂා ජලය සමග අවපාතන තැන්පත් වෙනවා. ඉතින් ඇත්තටම එතන මව් පාෂාණයේ මත මුල්ම කාලේ වර්ධනය වුණේ ඇත්තට බැක්ටීරියා. ඒ බැක්ටීරියා ශ්වසනය පිටරන කාබන් ඩයොක්සයිඩ් වර්ෂා ජලයේ දී වෙලා හැදුණු කාබනික අම්ලය නිසා තමයි අල් ගල් පර්වතයේ තියෙන විවිධ ලවණ වර්ග දිය වුණේ. ඉන්පස්සේ ඒ ස්ථානයේ මේ බැක්ටීරියා වලට පසුව වෙනත් වැඩෙන ඇල්ගී වර්ග, දිලීර වර්ග මේ වැඩිලා මේ ජෛව විවිධත්වයේ ක්‍රමක්‍රම වර්ධනයක් වීම වැඩි වෙලා පසට එකතු වෙන කාබන් ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. ජීර්ණ ක්‍රියාවලිය පාස් වෙනවා. ඉතින් ඒක අවසානයේදී වෙන්නේ මව් පාෂාණය පසක් බවට පත් වීම. නමුත් මේ සංකල්පය අද විශේෂ නිදේ කෙලෙම නැතුණා. තාම සුළු වශයෙන් පොඩ්ඩක් මම මතක් කරේ. ඔයගේ දැන ගැනීම සඳහා. දැන් ඒ වගේම බලන්න කාදෙනින් ආරක්ෂා කිරීම කරන්නේ විශේෂ සාක. ඔබ පේනවා අපි ඒ නිසා අපේ භූමිය වල ඉතාම ක්‍රමවත් රටාවට සාක වගා කරලා අපි පස ආරක්ෂා කරනවා. ඒවා විවිධ විෂයන් යටතේ විවිධ ආකාරයට අපි අධ්‍යයනය කරනවා. බලන්න වායුගෝලයේ තෙතමනේ මෙන්න මෙයා ප්‍රතිචක්‍රීකරණය වගේ දේශගුණ යාමනය කිරීම, ජලය පිරිසුදු කිරීම. අද දවසේ තියෙන විශාල ගැටලුවක් තමයි ජලය. ඉතින් ඇත්තටම අපි මේ භාවිතා කරන ජලය යලි පිරියම් කරලා පිරිසුදු කරලා නැවත භාවිතයට ගන්න අපි දායක වෙනවා විශාල වශයෙන් සුද්ධ ජීවි. එතකොට මේ පාඩමේ ලොකුට අධ්‍යයනය කර හිටියට සුද්ධ ජීවීන් යටතේ සුද්ධ ජීවි අධ්‍යයනයේදී ජලය පිරියම් කිරීම කතා කරනවා. එතකොට අපි දන්නවා පානීය ජලය පිරියම් කිරීම එකක්, අපජලය පිරියම් කිරීම තව එකක්. ඉතින් අන්න ඒ අවස්ථාවේදී සුද්ධින්ගේ දායකත්වය ඕකට ඉතාම මැනීම් පැහැදිලි වෙයි. ඉතින් ඒ වගේම තමයි ඉතින් මේ පරාගණය. දරුවෝ දන්නවා ඇත්තටම පොඩි පන්තිලත් ඉගෙන ගන්නවා. උසස් පෙළටත් එනවා පරාගණයේදී මේ එක සාකයක පුෂ්පයක තියෙන පරාග ඒ පුෂ්පේම කලංකේ මත හෝ වෙනස් සාකයේ පුෂ්පේ කලංකේ මත තැන්පත් කිරීමේදී එක කාර්කයක් වශයෙන් ක්‍රියා කරනවා කෘමි. ඉතින් කෘමින් විශාල කාර්යභාරයක් අපිට කරලා දෙනවා මේ සාක පරාගණයේදී. ඒක සාක පරාගණයේදී ඒ කාර්යභාරය කරලා දෙනවා. ඉතින් පරාගණය ඒක ස්ව පරාගණය, පර පරාගණය විවිධාකාර ප්‍රභේද තියෙනවා. මේ පාඩම් ඇත්තේ ඔබ අධ්‍යයනය කරනවා. ඉතින් බලන්න එතන පාරිසරික වටිනාකම් යටතේ මෙන්න මෙයාගේ ශේෂ්ත්‍ර. ඔබ වැඩියෙන් හිතන්න වෙනත් පාඩම් වල මේ විෂය කරුණු තියෙනවා. ඒකම හිතලා ඔබට ඉතා පහසු ලේසි ප්‍රශ්න විභාගයට ලැබෙයි මේ තුලින් ලියා ගන්න. දැන් ඒ වගේම තමයි භාවිතා කරන අපේ ජීවිතයේ ඇත්තටම මානසික තෘප්තිය ඒකාග්‍රතාවය වළක්වා ගැනීමට විවිධාකාර ක්‍රියාවලියන්ට විනෝදාත්මක වටිනාකම. මොකද අපේ මනස සහ සම්බන්ධ කතා කරනකොට මානසික ඉඳා සඳහා මේ පරිසර අපි ලොකුවට අධ්‍යයනය කරනවා. බලන්න ජෛව විවිධත්වයේම විශාල සෞන්දර්ය වටිනාකමක් සපයනවා. අපි ඇත්තම ලෝකයේ විවිධ පරිසර වලට ගියොත් අපිට හුඟක් සුන්දර දේවල් දකින්න ලැබෙනවා. ඒතර අපේ මනසට පොඩි අපේ තියෙන ඒකාග්‍රතාවයෙන් පොඩ්ඩක් මිදෙන්න පුළුවන්. දැන් මම ඇත්තටම බාධාවන් ලක්ෂණ වුණු ස්ථාන ස්වාභාවික නිදර්ශන නැරඹීම සතුට දනවන්න. ඒ වගේම විනෝදාත්මක කටයුතු සඳහා පක්ෂීන් නැරඹීම. අපි ඇත්තටම ගත්තොත් එහෙම මේ වාගේ විවිධ පරිසරවලදී අපි පරිසර අධ්‍යයනයේදී සමහර විශේෂයෙන්ම මේ පක්ෂීන් ගැන අධ්‍යයනය කරනවා. ඒතර පේනවා පරිසරය වෙනස් වෙනකොට ඉන්න පක්ෂීන් වෙනස් වෙනවා. දවසේ වේලාව වෙනස් වෙනකොට මුන්ගේ ජීවන චක්‍රය කොහොමද ආහාර පුරුදු කොහොමද මුන් පියාඹන්නේ මුන්ගේ වර්ණ රටාව වෙනස් වෙලා තියෙන්නේ අපිට හුඟාක වැදගත් වෙන කරුණු කාරණා. හරි. ඡායාරූප ශිල්පේ. දමර ඡායාරූපීය ශිල්පීකරණයේදී ඇත්තටම පරිසරයෙන් පරිසරයට මේ මට පරිසරයෙන් වඩාත් වෙන ගැලපෙනවා. ඒ පරිසර තෝරාගෙන ඒවා අධ්‍යයනය කරලා එයාගේ කාර්යභාරයන් කරගන්නවා. ඒ වගේ තමයි කාව්‍ය නිර්මාණයේදී. හරි. චිත්‍ර ඇඳීම. හොඳ චිත්‍ර අඳින්නකොට පරිසරයේ හොඳ අවස්ථාවක්. ඊළඟ නර්තන ආදී කලාත්මක කටයුතු නිර්මාතාදා ජෛව විවිධත්වය මගින් සපයනවා. ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරය. අපි දන්නා අද ලෝකේ තියෙන සංචාර ව්‍යාපාරයේදී මේ විදිහට පරිසර පද්ධති තම උගාක් වෙලාට යොදාගෙන වැඩි පුද්ගල සංඛ්‍යාවක් අධ්‍යයනය කරන්න නරඹන්නේ. සත්වෝද්‍යාන
උද්භිද උද්‍යාන, ජාතික වන උද්‍යාන සඳහා අනිවාර්යයෙන්ම ජෛව විවිධත්වය වැදගත් වෙලා අපේ විනෝදාත්මක විනෝදාංශයක් ලබා දෙනවා. ඔය සත්ත්ව උද්‍යාන. එතකොට ලෝකේ නුගා මිනිස්සුන්ට තම තමන්ගේ පරිසර මේ සත්තු දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සත්ත්ව උද්‍යාන සකස් කරලා තියෙනවට. ඒ වගේම තමයි උද්භිද උද්‍යාන. මේ උද්භිද උද්‍යාන ඇත්තටම විනෝදාංශය ලබා දෙන අපිට දකින්න ලැබෙන සාක එක තැනක එක්රත් කරලා තියෙන අවස්ථාවක් අපි ඉදිරියේදී අධ්‍යයනය කරනවා ජෛව සංරක්ෂණයට. මේ ඔබේ මේ තියෙන ඔබ සම්පත් පොතේම තියෙන රූපයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ හොඳ සුන්දර පරිසරයක්. ඉතින් ඇත්තට මිනිස්සු මේක අධ්‍යයනය කරනවා. ඉතින් ඒ ටික තමයි විනෝදාත්මක අංශය මේක. ඒ වගේම තමයි මේ තුල තියෙන ආචාර ධර්ම අධ්‍යයනය කරගන්න. දැන් හොඳයි හිතන්න. දැන් මේවා සමහර දරුවන්ට ඇත්තටම මිදුවල පුතාලට අපි කොච්චර සමහරට පැහැදිලි කරන්නේ එකපාරකම තේරෙන්නේ නැහැ මේක මොකද්ද කියලා. නමුත් ඒකයි මේක නිතර කියවලා හොඳට උලුට ගන්න ඕනේ. මොකද්ද? මේ ග්‍රහලෝකවල ජීවත් වෙන ජීවීන් ජීවි සතු හිමිකා. ඒ කියන්නේ හැම ජීවියෙකුටම පෘථිවිය මත අයිතිවාසිකම තියෙනවා. ස්වභාව ධර්මයාගේ සුවිශාල නිර්මාණයක අපි කුඩා කොටසක් පමණක් වන බැවින් පැවිද්‍යුත්තේ කුමන විශේෂයන් තීරණය කිරීමට මිනිසුන් වන අප හට අයිතියක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම මේ පෘථිවිය විශාල ජීවීන් සංඛ්‍යාවකින් නිර්මාණයලා තියෙනවා. ඒ හැම ජීවියෙකුටම අයිතිවාසිකම් තියෙනවා. ඉතින් මෙතනදී කියන්නේ අපිට සදාචාරයක් තියෙනවා නම් අපේ ආචාර ධර්ම තියෙනවා නම් මේ වෙනත් ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට බාධාවක් ඇති කිරීමට අපිට අයිතියක් නැහැ. ඒ කියන්නේ වෙනත් ජීවීන් සියල්ල ජීවත් වෙන්න ඕන පරිසරේ. දැන් මේ දුවල පුතාලට මම උදාහරණයක් වශයෙන් කියන්නම්කෝ. දැන් ගෙදර උදේ පාන්දරම අම්මා නැගිටලා මොකද වෙලා තියෙන්නේ? ගෙදර එහෙම නැත්නම් වෙන කවුරු නැගිට්ටද? උදේ තේ එකක් හදන්න වතුර එකක් උණු කරනවා නම් එතෙන්දී පොඩ්ඩක් හිතලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් මේ වතුර කේතලේ තුල මේ භාජනය තුල ජලයේ ඉන්න මිලියන ප්‍රකෝටි ගාණක් බැක්ටීරියා කියන ජීවි. ඒ උස්සත්තේ වැඩි වෙනකොට ඒ සියලුම බැක්ටීරියා විනාශ වෙලා යනවා. ඉතින් ඇත්තටම සෙන්ටිග්‍රේඩ් 40 වෙනකොට බොහෝම බැක්ටීරියා විනාශ වෙලා යනවනේ. එහෙනම් අපි ඇත්තටම කරලා තියෙන්නේ මේ ඇත්තටම ආචාර ධර්ම බැහැරට ගිහිල්ලා වෙනත් ජීවිත තියෙන ජීවත් වීම අයිති අපි නැති කරලා තියෙනවා. ඔබ කල්පනා කරන්න මේ පෘථිවියේ ජීවේ නිර්මාණය වුණේ මීට වසර බිලියන 3.5කට පෙර. එද ඇත්තට මුලින්ම ඇති වුණේ බැක්ටීරියානේ. දැන් අපි ඇත්තටම ශූන්‍යාස්තික ජීවීන් ඇතිවලා බිලියන වසර 1.8යි. එහෙනම් මේක ඇත්තටම වසර බිලියන 3.5 සිට ආසන බිලියන 2ක් මෙතන තියෙන බැක්ටීරියා. ඒට බැක්ටීරියා අද විනාශ කිරීම නෙමෙයි කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වෙනත් ජීවීන් ජීවත් වෙනවා. ඒ ජීවීන් අපි මර්ධනය කරන්න යනවා. ඒක අපිට අයිතියක් නැහැ. ඒතර බලන්න ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ අපි වෙනත් ජීවියෙක් ඇත්තටම ජීවත් වෙන එක හානි කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ වගේම බැලුවොත් එහෙම බලන්න ඒතර මෙතන උන් අධ්‍යයනය කරන්න මිනිසාවන අපට මූලික අයිතිවාසිකම නැහැ වෙනත් ජීවීන්ගේ ක්‍රියාවලට බාධා කරන්න. ඒ තමයි ආචාර ධර්ම සම්බන්ධයෙන් අපිට ඇත්තටම දැනුමක් තියෙනවා නම් අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනි මේ ජීවීන් මේ පරිසරයට ගැලපෙනවා කියන එක. ඒ ජීවීන් ජීවත් වෙන්න ඕනේ. දැන් දරුවෝ ඔබ දන්නවා ඇත්තටම මේ ජීවීන්ගේ විවිධ මට්ටම් වල ජීවීන් ජීවත් වෙනවා. සර්පයෝ ජීවත් වෙනවා, පක්ෂීන් ජීවත් වෙනවා, මීයෝ ජීවත් වෙනවා. ඒ ඇත්තටම පරිසර පද්ධතියට අත්‍යවශ්‍යයි. දැන් මේක ඇත්තටම අපි කතා කරනවා මූලස්ථාන විශේෂයර්ථේ. ඒ වගේම අධ්‍යාපන කටයුතු සඳහා මේ බලන්නකෝ අධ්‍යාපන කටයුතු අධ්‍යයනය කිරීමේදී අද මූණ පාත් සිටින ගැටලු විසඳුම් සෙවීමට පදනම් සඳහා නව විද්‍යාත්මක සොයා ගැනීම සඳහා තාක්ෂණ නවීකරණ කිරීමේදී ජෛව විවිධත්වය පිළිබඳ දැනුම අනිවාර්යම අවශ්‍යයි. මේ මෙතෙන්දී අධ්‍යයනය කරන නෙමටෝඩාව. දැන් උදාහරණයක් ඔබ සිලබස් එකේ ඇත්තටම අපේ විෂය නිර්දේශයේ තියෙන 10 එකේ බරව. ඉතින් බරව රෝග කර ජීවි ඇත්තටම ගත්තොත් එහෙම මේ නෙමටෝඩාන් සම්බන්ධයි. ඉතින් ඒක ඒ අය ගැන අපි අධ්‍යයනය කළා. ඒ රෝගයේ මිදීම සඳහා අපිට ඒ ජීවි අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම බලන්න දැන් සාමාන්‍ය මීයා ගත්තොත් එයාගේ දේ අභ්‍යන්තර අධ්‍යයනය කරනවා. ඊළඟ වෙන ප්‍රයිමේට් අවන් අධ්‍යයනය කරලා මානව දේ නිර්මාණලා තියෙන කොහොමද කියලා අපිට සැලසුමක් හදාගන්න පුළුවන්. අපි ඇත්තට මිනිසාගේ අභ්‍යන්තර පද්ධති අධ්‍යයනය කරෙන්දී මුල්ම කාලවලදී මෙයාගේ ජීවීන් තමයි අධ්‍යයනය කරේ. එතකොට අර අධ්‍යාපන අවස්ථාවේදී ඇත්තටම ආචාර්ය පොඩ්ඩක් අපි වෙනස් වෙනවා. මොකද ජීවීන් නිසා භාවිතන්න වෙනවා. එතකොට මානව දේශ ඖෂධ නිපදීම ගැන අවබෝධය ලබාගෙන උදව් වෙනවා. ස්වාභාවික අපදාවට පෙර සතුන් ක්‍රියා කරන ආකාරය දැන ගැනීම සඳහා කළමනාකරණදී ප්‍රයෝජනක් තියෙනවා. දැන් ඔබ දන්න ඇත්තටම ආපදා
ස්වාභාවික අපදාවකදී අපිට ඉස්සලා දැනෙන්න පටන් ගන්න වෙනස් සතුන් දැනනවා මිනිසාට. ඊටාම සරල උදාහරණයක් 2004 දී ඔබ සමාට ඇත්තම මතක නැතුව ඇති වයසත් එක්ක ඔබ කුඩාවදියක ඇත්තම අද මේ අවුරුද්දේ අස්පසුසස් පෙළියනවා නම් අර 2004 දී ක්‍රියාත්මක සුනාමියේදී ඔබ දන්නවා ඇත්තම මුහුදු වෙරළේ සිට ඒක ඇති වෙන අවස්ථාවේ රට ඇතුළට සත්තු දිව්වා. නම් මිනිසු දිව්වේ කොහෙද? අර ජලපහර වෙරළෙන් ඈත් වෙලා යනකොට මිනිස්සු වෙරළ ඇතුළට මුහුද පැත්තට දිව්වා. අවසාන විනාශයේදී විශාල වශයෙන් සතුන් ආරක්ෂා වුණා. මිනිසා විනාශයට ලක් වුණා. ඉතින් ඇත්තටම දැන් බලනවා දැන් සාමාන්‍යයෙන් සතුන්ට ඇත්තම නායක් යනවද? එහෙම නැත්නම් සුනාමියක් එනවද? ඒවා දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනීමේදී මේ සතුන්ගේ ප්‍රතික්‍රියා අපි ප්‍රයෝජනට ගන්න පුළුවන් අපිට දැන්. හරි. එතකොට සාමාන්‍ය මෙතන නිර්මාණශීලීත්වය වැඩි කිරීම හා ආතති සමනය හා පෞරුෂත්වයේ වර්ධනයේදී ජෛව විවිධත්ව අන්තර්ක්‍රියා ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේවා කිව්ව එකෙන් මාතෘකා අපි විවිධ පාඩමට අධ්‍යයනය කරනකොට ඒගොල්ලෝ වැඩිදුරව හිතන්න ඕනි. දැන් ඒ වගේම තමයි සමාජ සංස්කෘතික ආගමික වටිනාකම්. ඔබ මේ පොඩ්ඩක් අධ්‍යයනය කරොත් එම පේනවා අපි පරිසරත් එක්ක බැඳී ඉන්න ඕනේ විවිධ ඇත්තටම ආගමික කටයුතු වලදී අපි සංස්කෘතියේදී දැන් මම මෙතන විවිධ අනන්‍ය හේතු නිසා ජෛව විවිධත්වයේ සමාජ වලට සහ ප්‍රජාවට වැදගත් වෙනවා. මේ සරල උදාහරණ කිහිපයක් තියෙනවා. දැන් එක රටවල බලන්න පරිසරත් එක්ක උඟා ගනුදෙනුවක් තියෙනවා මිනිස්සු. දැන් මෙතන උදාහරණයක් වශයෙන් ඕස්ට්‍රේලියා ආදිවාසීන් ඇබෝජින්ස්ලා නැත්නම් තෙත්බිම් ස්ථාන පූජනීයව සලකනවා. දැන් අතර මේ වාගේ මේ රූප සටහන් තියෙන විවිධ අවස්ථාවලදී නමුත් මේවා හදපුවා වෙන්න පුළුවන්. ඒ වගේම මේ කට්ටිය ඇත්තටම පරිසරයට තමයි ආදරය කරලා තියෙන්නේ. ඒතර පරිසරය ආරක්ෂා කරගන්න ඒ අය මුල් අවස්ථාවේ ඉඳලම ලොකු උනන්දුවක් දක්වලා තියෙනවා. දැන් අපි බලන ශාක විශේෂ. ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ශාක විශේෂ 28 පවන බෞද්ධයන් පූජනීය වෙනවා. බලන්න ඒතර පරිසරත් එක්ක අපි ගැලපිලානේ මේ තියෙන්නේ. ඒ වගේම Hindu භක්තිකයන්ට ගවයා ඊටම වැදගත් සත්‍යය. ඔබට උතර පේනවා මේ පරිසරයේ ඉන්න ශාක සතුන් පිළිබඳව මිනිසා විශාල සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවයේදී මිනිසා ලොකු වාක්‍යයක් දරනවා මේ සතුන් ආරක්ෂා කර ගන්න ඕනි කියලා. හරි. එහෙනම් මේ ටික මතකද මෙතන උදාහරණ තුනක් මේ තියෙන්නේ. හරි. ජෛව විවිධත්වයට හානි වීම. ඉතින් මේ පරිසර පද්ධතිය තුල තියෙන ජෛව විවිධත්වයට විශාල වශයෙන් හානි වෙනවා. ඒක තමයි ස්වාභාවික ක්‍රියාවලිය. නමුත් ඊට වඩා මිනිසා මෙතන බලපාලා තියෙන අපි විශේෂ සාකච්ඡා කරනවා ඒ සම්බන්ධයෙන්. තමන් සාකා සත්ව විශේෂ මේ යමින් ඉවත් වීම සෑම විටම සිදුවන්නක් නේ. හැම ජීවියෙකුටම සදාකාලම ජීවත් වෙන්න බෑ. යම් නිශ්චිත කාල සීමාවක් දීලා තියෙන ජීවත් වෙන්න ඒ උපරිම ආයුෂය. නමුත් ඊට පෙර යම් හේතුවක් නිසා මේ යන්න පුළුවන්. ඒක ජෛව ලෝකයේ ස්වභාවය. කෙසේවත් මෑත් දශකයේ බොහෝ තුන අනපේක්ෂිත වෙනස් වීම වෙලා තියෙන ස්වාභාවික වෙලා තියෙන වදුරු ඇතම් විද්‍යාඥයන් අනුව මේ වන්ට පෘථිවිය 6 වන මහා නෂ්ට වීම මධ්‍ය පැවතුණා. දැන් මේ අවසාන මහා නෂ්ට වීම ඊට වසර මිලියන 65කට පෙර තමයි සිදුුනේ. දැන් මෙතෙන්දි මේකයි මීට වසර මිලියන 65කට එහෙම නැත්නම් 70කට වගේ කාලයකදී පෙර දැන් අපේ සම්පත් පොතේ තියෙන්නේ මිලියන 65යි. ඔබ විතර පාඩම් කරන මිලියන 65යි. මීට වසර මිලියන 65කට පෙර ශුද්‍ර ග්‍රහ වස්තුවක් මේ පෘථිවි පෘෂ්ඨයේ මතට ඇවිල්ලා මේකේ ගැටුණා. මේ ගැටීම සිදුනේ මේ මෙක්සිකෝ වෙරළ තීරයේ. මේ ගැටීම නිසා විශාල දුවිලි වල ඇති වුණා. ගිනි ගැනීම ඇති වුණා. මේ දුවිලි වල නිසා පෘථිවිය වැහුණා. ගිනි ගැනීම සිදු වුණා. මේ සියල්ල නිසා උනේ එදා මහා පරිමාණයෙන් ජයගෙන හිටපු ඩයිනෝසර නෂ්ට වුණා. මේ ඩයිනෝසර නෂ්ට වුණා. ඇත්තම කියනවා ඩයිනෝසර් නෂ්ට වීම පස්සේ තමයි අපි කතා කරන හික්මීයා කියන සතාගෙන් තමයි ශීරපයින්ගේ නැවත පරිණාමය ආරම්භ වෙන්නේ. ඒ අනුව ඇතුණු මහා නෂ්ට වීම මේක එතනදී මේ නෂ්ට වීමේ ක්‍රියාවලිය නිසා ජීවය සම්පූර්ණ වෙනස් වුණා පෘථිවි පෘෂ්ඨය මත. හැබැයි මෙන්න මේක වැඩියෙන් අවධානය කරගන්න ඕනි. නෂ්ට වීම ශීඝ්‍රතාවය පැවතු ස්වාභාවික ශීඝ්‍රතාවයක් තියෙනෝනේ. ඒකට වඩා දහස් වාරකින් වැඩි වෙලා තින් දැන් මේ. ඒක නෂ්ට වීම වේගවත් වෙලා තිනවා. මේට එකම හේතුවන්නේ මේ බලන මිනිසාගේ බල මොනවා අධික ජනගහනය. අධික ජනගහන වර්ධනය තමයි බලපාලා තියෙන්නේ. මොකද මිනිසාගේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් සිදු කර ගැනීම සඳහා මිනිසාගේ සැපවත් භාවය වැඩි කරගෙන හඳා වෙනත් ජීවීන්ට ඇති වෙන බලපෑම් ප්‍රමාණය බොහෝ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ජෛව විවිධත්වය
නෂ්ට වෙන බලපාන. ඒ වගේම තමයි ඍණාත්මක මානසික බලපෑම. මිනිස්සු ඇත්තටම අපි හිතන්නේ බොහෝ දෙනෙක් හිතනවා මේ වෙනත් ජීවීන්ට පෘථිවියමත් ජීවත් වෙන වඩා මිනිසාට තමයි වැඩි අයිතියක් තියෙන්නේ. ඉතින් ඒක සුබදායි කරුණක් නෙවෙයි. බලන්න එතකොට පෘථිවියේ පරිසරපද්ධති මානවකයා ඔස්සේ විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම බලන්න කඩොලාන් සහ කොරල්පාර ප්‍රදේශන හානි කර ලක් වියත්. ඒ කියන්නේ ඇත්තටම ස්වාභාවික පරිසරපද්ධති පිළිබඳ ප්‍රෝග්‍රෑම් පස්සේ තිනවා කඩොලාන. කඩොලාන ඇත්තටම අපේ ස්වාභාවික ජලජ පරිසර පද්ධතියක් වශයෙන් සැලකන කඩොලාන. නමුත් මිනිසාගේ විවිධ අවශ්‍යතා එක්කෝ ඉස්සන් නැති කිරීම සඳහා එහෙම නැත්නම් ක්‍රීඩා පිට නිර්මාණය කිරීම සඳහා ඒ වගේ වෙනත් කටයුතු සඳහා මහා පරිමාණයෙන් කඩොලාන විනාශ කරනවා. කොරල්පර දැන් කොරල්පරත් මිනිසාගේ අවශ්‍යතාවයන් මත ඒවා විනාශ කරනවා. ඒ වගේම තමයි රතුදත්ත පොතේ තියෙනවා කේව්දරසාක, සීකස්, උභයජීවීන්, පක්ෂීන්, ශීර්පායි කාණ්ඩ විශේෂ 50% පමණ නෂ්ට වීම තර්ජන ලක් වෙලා තියෙනවා. ඒ ඔක්කොම බලපාල තියෙන මිනිසාගේ බලපෑම්. බලන්න උභයජීවීන්, අප්‍රිකානු ශීර්පායින්, කුෂිකාර බිම්මල පක්ෂීන් විශාල කාණ්ඩයක් විනාශ කරලා තියෙනවා. මේ ඇත්තටම ගහනීය ප්‍රමාණය කුඩා වීම හෝ භූගෝල ව්‍යාප්තිය අඩු වීම තත්ත්වයට පත් වෙලා තියෙනවා මිනිසාගේ බලපෑම නිසා. ඒ වගේම බලන්න මේ ජෛවවිවිධත්වයේ මුන්පෑ තර්ජන එකක් තමයි වාසස්ථාන අයිවීම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි රූපරාමුටිය කීපේ බලලෙමු. දැන් බලන්න මේවා ගත්තොත් එහෙම දැන් මේ ස්වාභාවික පරිසරපද්ධති වාසස්ථාන කරලා තියෙන මොකද්ද? මිනිසාගේ අවශ්‍යතාවය සඳහා මේ වාගේ ඇත්තට මහා මාර්ග ඇති කරනවා. ඒ මහා මාර්ග ඇති කිරීම නිසා වෙන්නේ මොකද්ද? මේ ස්වාභාවික පරිසරපද්ධති කැලේ වල කැඩෙනවනේ. එතන මේ පාරවල් හරහා මිනිස්සු යාම යන්න ලැහත් වෙනකොට මේකේ ඉන්න සතුන්ගේ ජීවී ක්‍රියා සඳහා විශාල බලපෑමක්. ඒතරේ ජීවින් බොහෝ කාලයක් යනකොට ඇත්තම නෂ්ට වෙන්නේ හේතුවක් වෙන්න පුළුවන්. මෙයාගේ ස්වාභාවික පරිසරපද්ධතිය. ඉතින් දැන් මේ පස්සේ පැහැදිලි කරනවා ඒ වගේ ඉස්සරහට මේ වන විනාශය. දැන් මෙතන වන ඇත්තටම සාක හදන්නේ මිනිසාගේ ප්‍රයෝජන සඳහා. නමුත් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ ඉවත් කරන සාක වෙනුවට නව සාක ඇති කිරීම සිදු කරන්නේ නැති එක. තියෙන්නේ ඔක්කොම මෙයාගේ විනාශ කරලා දානවා. හරි. ඒක බලන්න මේ සාකාසිතව ජීවත් වෙන සියලුම ජීවීන්ට මහා ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ අද ලෝකේ මහා පරිමාණ මිනිසා ක්‍රියන් සහ වනාන්ත ගිනි තැබීම නිසා ශනිකව සියලු ජීවීන්ට තර්ජනයක් බවට පත් වෙලා තිනවා. ඔබට දකින්න පුළුවන් අපි ලංකාවේ වුණත් මේ වියලි කාලවලදී මහා පරිමාණයේ කඳු ගිනි තියලා දවස් දෙකක් කරන කන්ද සම්පූර්ණ විනාශ කරලා. ඉතින් බලපෑම තමයි තියෙන්නේ. මේ බලන මහා පරිමාණය. දැන් ඔබ හිතන්න ඇත්තට මේ ස්වාභාවික පරිසරපද්ධතිය කොයිතරම් ජීවීන් සංඛ්‍යාව ජීවත් වෙනවා. හැබැයි මේ මහා මාර්ග නිර්මාණය සඳහා මේ පැත්තේ ජීවීන්ට මේ පැත්තට යන්න ගියත් මේ පැත්තේ ජීවීන්ට මෙහෙන්න ගියත් ඒක බලපෑමක් ඇති වෙලා ඒ කට්ටිය ජීවී ක්‍රියා සඳහා විශාල තර්ජනයක් එල්ලෙනවා. ඒතර ඔබ හිතන්න සාමාන්‍ය මේ මහා මාර්ගයන් මිනිසුන්ට නිතර සතු මුණ ගැහෙන්න පුළුවන්. සතුන්ගේ මිනිසාට වන හානිය වඩා මිනිසාගේ ඒ සතුන් සිදුන හානිය වැඩි. හරි. බලන්න මේ දැන් අපේ අවශ්‍යතාවය මත පරිසරපද්ධතිය ගැන මොකක්වත් හිතන්නේ නැතුව මේ විදිහට කිවින්ස කොච්චර දේවල් එකත් ජෛව විවිධත්වය නෂ්ට වෙනවා. පරිසරපද්ධතිය ඛාදනය වෙනවා. ඊළඟ මේ අවසාන වශයෙන් ගෝලීය උණුසුම වැඩි වෙලා විශාල බලපෑම් ඇති වෙනවා. මේ ස්වාභාවික පරිසරපද්ධතිය කඩලාන පරිසරපද්ධතිය කියලා මම කිව්වේ. ඉතින් බලන්න මේ කඩලාන පරිසරපද්ධතිය අවශ්‍යතාවය සඳහා මේ සම්පූර්ණ විනාශ කරනවා. අද ලංකාවේ මහා පරිමාණ වශයෙන් මේ ඔබගේ සම්පත් පොතේ තියෙනවා. පුත්තම මේ ගත්තොත් මේ මීගම් ප්‍රදේශයේ මෙයාක විනාශ කරලා ඉස්සන් නැති කිරීම සඳහා මහා පරිමාණයෙන් කඩලාන විනාශ කරනවා. ඒ බලපෑම් ඉතින්. එතකොට මෙන්න මේ බලපෑම් රාශියක් ගැන තමයි මෙතන කියන්නේ. ඒතර ඔබට මතක තියාගන්න ඕනේ තම ප්‍රදේශවල මේ මිනිසා ආහාර ද්‍රව්‍ය වගා කිරීමට ඒ වගේ ද්‍රව්‍ය ලබා ගැනීමට ජනාවාස ගොඩනගා ගැනීමට ස්වාභාවික පරිසරපද්ධතිය අත්පත් කරගන්නවා. මෙයාගේ සාකසාත් නොනැසී ජීවත් වීම සඳහා අවශ්‍ය තත්ත්ව වෙනස් කිරීම හෝ ඉවත් කිරීම සිදු කරනවා. ඒක තමයි ස්වාභාවික වාසස්ථාන. ඒ කියන්නේ මොකද්ද? කුෂිකර්මාන්තය ඉදිකිරීම ශේෂ්ඨවන්ත මානව භාවිතා කිරීම පරිවර්තන කරලා තවදුරටත් මේ වාසස්ථානයේ මුල්වාස ජීවිත විශේෂ රැකවරණ සැපීම හැකියාව අහිමි වෙනවා. මේකේ ප්‍රතිඵල ලෙස ජෛව විවිධත්ව ස්ථාපන විනාශ වීම සිදු වෙනවා.
ඔබට පේන තුරු වන විනාශය මම පෙන්වුවා. ඒ වගේ මහා පරිමාණ අද බලන්න තෙත් බිම් ගොඩ කරනවා. ඒක තමයි ගොඩනැගිලි කර්මාන්ත සඳහා. ඉතින් ඒ බලපෑම් නිසා අවසාන වශයෙන් වෙන්න අපිට පරිසපද්දී හානියක් ඉතලම් පෙන්වෙමි. මොනවාද මීගම පුත්තලම කල්පවල මහා පරිමාණ කඩලාන විනාශ වෙනවා. මොකක් සඳහාද? ඉස්සන් රෝපණය සඳහාමයි. මෙසේ කඩලාන ජෛව විවිධත්ව විනාශ වීම ලක් වෙනවා. එතකොට ඔබගෙන් ඇහුවොත් කඩලාන විනාශ කරන්නේ නැත්නම් ඉස්සන් වගා කිරීම සඳහා. මහා මාර්ග මෙතින් මිනිසාචිනක මහා මාර්ග වෙන විව නිසා වාසස්ථාන කැබිවලට කැඩීම සිදු වෙනවා. සාකා සත්විස කුඩා ප්‍රේ තදබදවි ඇසිරින් වාසය කිරීම සිදු වෙනවා. පෙර පැවති වාසස් තත්ත්ව යටතේ ජෛව විවිධත්වයේ තිරසර පැවතුනත් වෙනස් වූ පරිසත්ත්ව යටතේ එහෙම සිදු වෙන්නේ නැහැ. ඒක අසීරුයි. දැන් විතරනු ස්වාභාවික පරිසරය දැන් මේ ජීවිත මේක ජීවත් වෙන්න අමාරුනේ. ඔය දැන් මෙතන කොහොම ජීවත් වෙන්නේ මේ? පරිසරය හානි වෙලානේ. මේ දැන් මේ කොහොමද ජීවත් වෙන්න බෑනේ? ඉන්න ජීවිත විනාශ වෙනවා මේ. දැන් මේ විනාශය හිතා ගන්න පුළුවන් ඔබේ සම්පත් පොතේ තියෙනවා පරිසරයේ කොටස් වල කැඩීම, මහා මාර්ග තැනීම මේ තියෙන්නේ. හරි. මේ ඔක්කොම යට උදාහරණ වෙයි. කඩලාන විනාශය මේ. දැන් ඒ වගේ මේ අධිපාරිභෝජනය. දැන් මේ මුරාමත් බලන්න ඉස්සලා අපි අධිපාරිභෝජනය කියලා කියන්නේ ජීවීන් ප්‍රජන්‍ය මගින්. ඒ කියන්නේ ඇත්තම ප්‍රජන්‍ය වේගයක් තියෙනවනේ. ඒ කියන්නේ ඇත්තම ප්‍රජන්‍ය මගින් ජීවීන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වැඩි වෙන වේගයට වඩා අපි පාරිභෝජනය කරන වේගය වැඩිනොත් එහෙම යම් දවසකදී අපිට ජෛව විවිධත්වය නැති වෙනවා. මම සරල උදාහරණයක් කියන්න ඇත්තට මේක විස්තර කරන්න පෙර දැන් වැවක එහෙම නැත්නම් පොකුණක ඉන්නවා මාළුව 500ක්. දැන් හිතන්න පොඩ්ඩක්. අපිට නිකන් දත්ත ටිකක් හදලා දෙනවා. මේ පොකුණේ නැත්නම් මේ වැවේ මාළුව 500යි ඉන්නේ. හැබැයි දවසට මාළුව 100ක් අලුතෙන් එකතු වෙනවා. නැත්නම් 50ක් එකතු වෙනවා. ඒතර අපි සංඛ්‍යාලයකන හදා ගන්න පුළුවන්. හැබැයි අපිට ඊළඟට කියනවා දවසට අලුතෙන් මාළුව 50ක් හැදුනට කවුරු හරි පුජ්‍යල කණ්ඩායමක් විසින් එක දවසකට මාළුව මේක අල්ලන්න පටන් ගන්නවා 75 බැගින්. ඒතර මොකද වෙන්නේ? යම් දවසක් යනකොට මේකින මාළුව ටිකට අවසන් වෙනවා. එහෙනම් අර ප්‍රජන්‍ය මගින් ප්‍රජන්‍ය වේගයට වඩා පාරිභෝජන වේගය වැඩුණොත් මේන්න මේක අපිට සිද්ධ වෙනවා ජෛව විවිධත්වය නෂ්ට වෙනවා. නැත්නම් ජෛව විවිධත්වය අඩු වෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී විශේෂයෙන් වකීමක් දරනවා බලන්න ජෛව විවිධත්ව නිපැයුම පළ ලබා ගන්නා හෝ පාරිභෝජන කරන ලබන ආකාරය සහ සීගතාණු ඒවා භාවිතයට ගන්නා කාල සීමාව තුල යලි ප්‍රකෘති තත්ත්වයටපත් වෙ නොහැකි අතර ඒ හේතුවෙන් ජෛව විවිධත්වයේ සහ මුලින්ම නැතිව යෑමේ තර්ජනයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අලුතෙන් ඇති වෙන වේගයට වඩා පාරිභෝජන වේගය වැඩි වෙලා. ඒතර යම් කිසි දවසක මේ ජෛව විවිධත්වයේ සහ මුලින්ම නැති යෑමේ අන්තරායට අනිවාර්යයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම මේ ටික පැහැදිලි කරන්න පෙර අපි මෙන්න මෙහෙම තනක උදාහරණයක් වශයෙන් ඕගොල්ලෝ බහුලව දක්න ලැබෙන තනක් තියෙනවා මේ. දැන් වෙළඳ පොලේ සමහර තැන්වල තියෙනවා මෙයාගේ මහා පරිමාණයේ මාළු අල්ලලා. ඒතර සාමාන්‍යයෙන් ඇත්තට විපස්සේ මේ බෝඩ් එකක් ගහලා තියෙනවා මේ මාළු වල මිල හුඟක් අඩු වුණා කියලා. ඉතින් අපි හිතන් තියෙන එකම දේ මොකද්ද? ඒ කියන්නේ ඇත්තටම ඒ තරම් මිල අඩු කරලත් ඒ මාළුව මිනිසා විසින් ගන්න නැහැ කියන්නේ ප්‍රමාණ ඉක්මලා මාළුව මැරීම සිදු කරලා තියෙනවා. බලන්න එතකොට ජීවත් වීමේ කාලයේ තිබියදී ඊට පෙර මාළුව ටික මරලා ජෛව විවිධත්වය අතර අපි අනිවාර්ය නෂ්ට වීමකට නැත්තම් අන්තරාය ලක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ විකිනේ නැහැ කියන්නේ මිනිසාට වැඩි. ගන්න ප්‍රමාණයට වඩා වැඩි වෙළඳ පොලේ. ඉතින් ඒ නිසා එතන ප්‍රමාණ ඉක්මා මේ විදිහට ජෛව විවිධත්වය ඉවත් කරලා තියෙනවා මේ. දැන් උදාහරණ වශයෙන් කීපයක් තියෙන සම්පත් පොතේ මේ කොතලෙමුරු කියන ශාකය දේශීය ඖෂධයක්. ඉතින් ඇත්තට මේ ඖෂධය සීමාවින් තොරව පරිසරයෙන් ඉවත් කරලා වෙළඳ පොළ නිකුත් කරලා තිනවා. නමුත් පරිසරයට අලුත එකතු වෙන ප්‍රමාණය බොහෝසෙන් අඩුයි. ඉතින් ඒක බලපානවා ජයි මේ කොතලෙමුරු නෂ්ට වීමට වෙයි. ප්‍රමාණය අඩු වීමට වෙයි. ඉතින් යම් කිසි දවසක මෙහෙම ගියොත් අපිට කොතලෙමුරු නැති වෙයි. ඇයි? මේ ඉවත් කරන ප්‍රමාණයට සාපේක්ෂව පරිසරයේ නැවත වගා කිරීමක් සිදු වෙන්නේ නැති නිසා. ඔන්න එකක් මේ තියෙන්නේ. මේවා තමයි ඔබ විශේෂ නිර්දේශයේ උදාහරණ වශයෙන් තියෙන්නේ. ඊළඟ බලන්න මුහුදු කැකිරි. දැන් මේ අයිති වෙන්නේ එකවින්ද වංශී ජීවියෙක් සාමාන්‍ය විහාරදී මුහුදු කුඳල්ලත් කියලා කියනවා. මෙයා සාමාන්‍ය විවිධ ඖෂධීන් අරමුණු සඳහා මේ විදිහට
මේ වාගේ නොගැඹුරු මුහුදේ පතුරු සවිලා ඉන්න මේ සත්තු මේ මහා පරිමාණයෙන් මිනිසා ඉවත් කරලා විශාල මුදලකට විකුණලා ආදායම ලබා ගන්නවා. නමුත් අපි නොහිතන ප්‍රමාණයට මේ මුහුදු කැකිරිකින් ජීවියා අපේ සම්පතක් වශයෙන් තියෙන අඩු වෙලා යනවා. හරි. ඒ වගේම දැන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ උදාහරණ ටික විශේෂ මතක තියාගන්න ඕනේ. කොතලින්මුටු මුහුදු කැකිරි මේ කල්වර සාකේ. ඊටාම් වටිනාකම තියෙන දවසේ වටිනාකමෙන් සාක පරිසරපද ඉවත් කරලා තිනවා. ඉවත් කරගෙන යනවා. නමුත් නැවත අලුතෙන් එකතු කරන්නේ නැහැ මේ. කල්වර. ඉතින් ඔබට ඊළඟට තවත් පේන අවස්ථාවක් තමයි බලන වාජාරුණයෙන් ලබා ගන්නවා බලය. හරි සනම් පින්නේ බලය මේ. ඊළඟ කෝට් ෆිෂ් මහා පරිමාණයේ මේ විදිහට පරිසරපද්දෙන් අපි ඉවත් කරගෙන යනවා. අලුතෙන් හදන ප්‍රමාණය බෙහෙවින් අඩු වෙලා මේ කෝට් ෆිෂ්. ඒ වගේම මේ බලය මේ විශේෂ මතක තියාගන්න අපි සම්පත් පොතේ අපිට සමහර නාමකරණයේදී විද්‍යාත්මකව අවශ්‍ය වෙනවා. නමුත් අවශ්‍ය නැත්නම් වල සාමාන්‍ය නම් භාවිතා කරලා තියෙනවා. ඉතින් සාමාන්‍ය නම තියෙනවා නම් ඒ නම් පවණ භාවිතා කරන්න. මේ ඉතින් ওই ටික තමයි ඉතින් අත්‍තරව අපි මෙතන උඩ වශයෙන් සලකුත්තේ මේ විදිහට ඉතින් අත්‍තරම ජීවින් අපි කීප දෙනෙක් ගැන කතා කරා. මේ ජීවින් අධිපාරිභෝජන නිසා මේ ජීවින් අපිට අහිමි වෙනවා. මේ වගේ. ඉතින් ඇත්තටම ජෛව විද්‍යා අධ්‍යයනයේ මම හැම වෙලෙම දුව පුතාව ගැන බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් මේ රූප බලලා හොඳට මතක තියාගන්න. රූපයක් එක්ක ඇත්තටම නම මතක තියාගැනීමේ ශක්තිය වැඩි. ඉතින් ඒ නිසා බලන්න අර සෑම අවස්ථාවකම යදාල් රූපයත් එක්ක මතක තියාගත්තාන් පස්සේ ඔබට වගේ ප්‍රශ්නයක් පස්සේ පිරුතුරු පහසුවෙන්ම ලංකා කරන්න පුළුවන්. ඊළඟ මාතෘකාව තමයි මේ යටතේම පරිසර දූෂණය. දැන් මේක ඇත්තටම විවිධාකාර අර්ථ දක්වන එක විෂයන් වලදී නමුත් අපේ ජීව විද්‍යාව යටතේ ජෛව විවිධත්වයේ තාම සරල අර්ථ දැක්වීමක් තියෙන්නේ. මම ඉස්සලා කිව්වේ ඒකනේ. මේ අර්ථ දැක්වීම ඔබ හොඳටම අධ්‍යයනය කරන්න එකවතාවනේ තමන්ට පුළුවන් වෙනකන් කොළවල ලියන්න. ලියලා හොඳට මතක තියාගන්න ඕනි. බලන්න පරිසර දූෂණය යන්නේ සරලව අදහස් වන්නේ ඉතා ඒ කියන්නේ වාතයේ ජලය පසට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එකතු වීම. ඒ කියන්නේ පරිසර දූෂණය යන්නේ සරලව අදහස් වන්නේ වාතයේ ජලය පසට අත්‍යවශ්‍ය ඒ කියන්නේ අනවශ්‍ය ද්‍රව්‍ය එකතු වීම වළක්වාලීම. දැන් මම ඇත්තටම ගත්තොත් එහෙම වාතය ජලය පසට එහෙම නැත්නම් ඒ මාධ්‍යයන්ට අනවශ්‍ය ද්‍රව්‍ය එකතු වීම. ඒතර අපි අර්ථ දැක්වීමේදී පරිසර දූෂණය යන්නේ සරලව අදහස් කරන්නේ වාතයට පස ජලයට සහ පසට අනවශ්‍ය ද්‍රව්‍ය එකතු වීම. දැන් මම කෘෂි රසායන ද්‍රව්‍ය බහුල භාවිතා වෙනවා අපේ පරිසර පද්ධතියේ වැස් ජලය සහ ඒවා ජලස්කන්ධ වලට එකතු වෙනවා. ඒ වගේම තමයි පෝෂක එකතු වෙලා. අපි සරල උදාහරණ කීපයක් ගමු. මේ යටතේම අපි හිතුව මේ විදිහට ස්වාභාවික ජලාශයකට අපි භාවිතා කරන කෘෂි රසායනික බහුලව එකතු වුණොතින් ඒ වගේ තියෙන මොනවාද? නයිට්‍රේට් තියෙනවා, ෆොස්ෆේට් තියෙනවා. ඒක ඇත්තටම සාක පෝෂණය සඳහා ඒවා පෝෂක ද්‍රව්‍ය. දැන් හිතන්න නිකන් පොකුණක්. දැන් පොකුණකට එකතු වෙනවා කෘෂි කර්මාන්තී භාවිතා කරන පොහොර, එහෙම නැත්නම් කුමිනාශක වලදී ෆොස්ෆේට්, සල්ෆේට් එකතු වෙනවා. ඒතුළු ජලයේ පෝෂක ප්‍රමාණය වැඩි වෙනවා. දැන් සාමාන්‍ය පරිසරවලදී බලන මිනිස්සු ඇත්තටම සමාජට තමන්ගේ ඉඩමට කුඹරට පොහොර දාලා ඒ පොහොර බෑග් එකේ හොදන්නෙත් අර කුඹරට වතුර ලැබෙන ඇල මාර්ගයට. ඉතින් ඒ නිසා මොකද වෙලා තින්නේ? කුඹර ලැබෙන පෝෂක ප්‍රමාණය වැඩි වෙනවා වගේම ඒවා දිය වෙලා ගිහිල්ලා ස්වාභාවික ජලාශ වලටත් එකතු වෙනවා. ඒක ස්වාභාවික ජලාශ වල පෝෂක ප්‍රමාණය වැඩි වෙනවනේ. ආන්නේ තත්ත්වය තමයි සුපෝෂණය. ඒතර සුපෝෂණයේදී පෝෂක ප්‍රමාණය වැඩි නිසා ආන්නේ වගේ ඇල්ගී අධික වශයෙන් වැඩෙනවා. එහෙමනම් ඔබ බලන්න මෙන්න මේ වගේ ජලාශයක් දිහා මේ ජලාශය දිහා මේ ජලාශය දිහා දැන් ඇත්තට මේ වගේ වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? අර භාවිතා කරන පෝෂක මොනියම් මාර්ග වලින් ඇල මාර්ග වලින් දියලා ගිහිල්ලා ජලාශයට වෙලා ජලයේ පෝෂක ප්‍රමාණය වැඩි නිසා මේ වගේ වෙන ඇල්ගී. මෙයාගේ ඇල්ගී මහා පරිමාණයෙන් වැඩිනවා. අපි දන්න ඇල්ගී ප්‍රභා සංශ්ලේෂකයි.
ඒ නිසා ජලාශයේ මතු පිට ඇවිල්ලා මේ ඔක්කොම කට්ටිය ඉන්නවා මේ විදිහට මේ ජලාශයේ පැහැ සම්පූර්ණ වෙනස් වෙලා. ඒතර මොකද වෙන්නේ ඊළඟට? මේ තුල තියෙන කරුණු පමණයි මෙතන ඇත්තටම අධ්‍යයනය කරන්නේ. දැන් ඇත්තටම මේ වාගේ ඇල්ගී ප්‍රමාණය වැඩිවීම නිසා මේ ඇල්ගී මත වැඩෙන ජීවීන් සංඛ්‍යාවත් වැඩි වෙනවනේ. එහෙනම් ඇත්තට මේ වාගේ ජලාශය අධ්‍යය ඔයගොල්ලෝ හිතන්න දිවා කාලයේදී ගැටලුවක් නැහැ ඇල්ගී තියෙනවා සතුනුත් ඉන්නවා. මේ ඇල්ගී ප්‍රභා සංශ්ලේෂණය මගින් කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ඔක්සිජන් මුදාහරිනවා. කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ඔක්සිජන් මුදාහරිනවා. ශ්වසනයේදී ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් මුදාහරිනවා. ඒතර සමතුලිතතාවයක් තියෙනවනේ. ඒ වගේම තමයි මේකිනව සත්තු ඉන්නවා. මේ සත්තු කිසි ගැටලුවක් නැහැ. මේ වාගේ මෙයා දවසේ ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් මුදාහරිපු කෙනෙක්නේ. මෙයා මුදාහරිපු කාබන් ඩයොක්සයිඩ් ටික තමයි මෙයා ලබා ගත්තේ. හැබැයි මම විශේෂයෙන් කියනවා මේ ජලාශයේ රාත්‍රී කාලයේදී. මේ රාත්‍රී කාලේදී දරුවෝ දන්නවා මේ ජලාශයේ සිදුවෙන්නේ සාක්වල ශ්වසනයේ පමණයි. සතුන්ගේ ශ්වසනයේ පමණයි. ප්‍රභාසංශයෙන් සිදුවෙන්නේ නැත. එහෙනම් ප්‍රභාසංශ සිදුවෙන්නේ නැත්තම් මොකද වෙලා තියෙන්නේ? මේ පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙලා ඔක්සිජන් ලැබීම නතර වෙනවා. එහෙනම් රාත්‍රී කාලේදී මේ ජලාශයේ ඔක්සිජන් එකතු වෙන්නේ අලුතින්. එහෙනම් රාත්‍රී කාලයේදී මේ ජලාශයේ සාකයි සතුයි සියලුම දෙනා තරංකාරීත්වයක් ඇති කරගන්නවා ඔක්සිජන් ලබා ගන්න. එහෙනම් මේ ජලාශයේ ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. ඒක තමයි BOD biological oxygen demand. BOD ගේ වැඩි වෙනවා. එහෙනම් ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනෝනේ. දැන් මෙයාත් ඔක්සිජන් තරංග කරනවා, මේ ඇල්ගී තරංග කරනවා, කුඩා ප්‍රමාණයේ ජීවීන් ගොඩාක් ඉන්නවා. දැන් මේ මාළුන්ට කුඩා මාළුවොත් මේක ඉන්නවනේ. එහෙනම් ඔබ දන්නවා සාමාන්‍ය සුද්ධ ජීවීන් අධ්‍යයනයේදී ජීවීන්ගේ තියෙනවා පෘෂ්ඨීය ශේෂ්ඨඵලයේ බෙදීම් පරිමාව කියලා අනුපාතය. එහෙනම් මේ පෘෂ්ඨීය ශේෂ්ඨඵලයේ පරිමාව දක්වන අනුපාතය කුඩා ජීවීන්ගේ විශාලයි, ජීවියා විශාල වෙන අනුපාතය අඩු වෙනවා. හැබැයි අනුපාතය අඩු වෙනකොට මේ ජීවියාට පරිසරයෙන් ඔක්සිජන් ලබා ගන්න තරංගයේදී මෙයා ෆේල් වෙනවා, වර්ධිනවා. විශාල සාකයට වඩා කුඩා සාකයට තමයි ඉක්මනට ඔක්සිජන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ තරංගයේදී ඔබට පේනවා විශාල ජීවියා පරාජයටපත් වෙලා එයාගේ මරණය සිදු වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි අර ජලාශ දූෂණයේදී සිදුවන ක්‍රියාවලිය. මේ තියෙන දැන් පොඩ්ඩක් නැවතත් දිනකට උන පේනවා. ජලාශයේ පෝෂක ප්‍රමාණය වැඩි වීම තත්ත්වයේ සුපෝෂණය ඒන්ස ඇල්ගී වර්ධනය වෙනවා. අපි නොහිතන වේගෙන් කොළ පාට වෙන ජලාශය. අද බලන්න නුවර වැව යම් ප්‍රමාණික කොළ පාටයි. බේරේ වැව ගත්තොත් එහෙම ඊටත් අද කොළ පාටයි. එහෙනම් ඒවා දැලේ දූෂණය වීලා තියෙනවා. එහෙනම් මෙහෙම ගත්තොත් එහෙම ඒ පරිසරයේ ඔක්සිජන් ඌන වෙනවා. අර ඔක්සිජන් ඌ වැඩි වෙන නිසා මේ නිසා මොකද වෙලා තියෙන්නේ? මත්ස්‍යයන් සහ වෙනත් ජලජ විශේෂල ගාහනේ විශාල වශයෙන් අඩු වෙනවා. ඉතින් විශාල මළු වැරෙනවනේ. එහෙනම් ගාහනේ අඩු වෙන්නේ හේතුවක් ඒක. එතකොට අපි මේ ජලාශ දූෂණය වීනාන් පස්සේ මේ ජලාශය තුලින් ඇති වෙන නැත්නම් දුර්ගන්ධයක්. ඒකට හේතුව මොකද්ද? මේ ජලාශයේ ජීවීන් මිය යනවනේ. මේ බලන්න මේ ජලාශයේ සාක මහ පරිමාණය මිය යනවා. සත්තු මිය යනවා. මිය ගියාට මේ කට්ටිය දි รา පත් කරන්න මේ ජලාශයේ පවතින ඔක්සිජන් මදි නිසා මේකේ සිදුවෙන්නේ නිර්වායක ශෝෂණයක්. මේ නිර්වායක ශෝෂණයේදී දුර්ගන්ධය තියෙන වායු පිටල අපි දුර්ගන්ධිකුත් ඇති වෙනවා. ඒ එක තමයි මෙතෙන්දි වෙන්නේ. බලන්න පරිසර දූෂණය නිසා ඒතර ඔබ අනිවාර්යයෙන්ම අර්ධක්වීම පවගේ විභාග අවුරුදු කීපයක කාලෙ තුන පරිසර දූෂණය කියලා කියන්නේ සරල අදහස. ඒ කියන්නේ මේ අපේ විශේෂ සාපේක්ෂව වාතය, ජලය සහ පසට අනවශ්‍ය ද්‍රව්‍ය එකතු වීම. ඒ මොනොත් මේ වාතය, පස, ජලය ප්‍රයෝජන ගන්න බැරි මට්ටමකට පත් වෙන එක තමයි දූෂණය. මේ දූෂණ එක ආකාරයක් තමයි මෙන්න මේ පැහැදිලි කරලා තියෙන්නේ. දැන් තව කතන්දරයක් තමයි අර ඉස්සලා කිව්වේ තවත් හේතුවක් මේ ඉදිරියේ තියෙන්නේ. කඳුකර ප්‍රදේශ තේවගව මහා පරිමාණ ලංකාව වෙනවා. මේවට හික්මීම් තොරව කෘත්‍රිම පොහොර භාවිතා කරනවානේ. හැබැයි මහා වර්ෂා කාලෙට මේ පොහොර ගා ප්‍රමාණය දියලා ගිහිල්ලා පහළ ස්ථානවල ජලාශවල එක් රැස් වෙනවා. මේ බලනකො කඳුකර ප්‍රදේශ තේවගව කෘත්‍රිම පොහොර යෙදීම මගින් පහතර දියපහර ගලා බසින ප්‍රදේශ රැසක ගංගා දූෂණලා ජලයේ ගුණාත්මක භාවයට බලපෑම් ඇති වෙලා. ඒවා මිනිස්සු නුසුසු තත්ත්වයටපත් වෙනවා. මේ තියෙන ඒවා නෙමෙයි. දැන් අපි දන්නවා අපි අතර මහා වර්ෂාවකදී කඳුකර ප්‍රදේශ ජලයේ මහා පරිමාණය හොදන පහළට එනවා. ගංගාවල පහළ ජලයට ඇවිල්ලා මහා පරිමාණ ජලාශයට එකතු වෙනවා. එන්නේ අර දාන පොහොරත් විශාල වශයෙන් එනවා මේ කෘත්‍රිම පොහොර. අන්න ඒතර ජලාශ නිකම්ම අපි නොදන්න
මණ්ඩ බැරි මට්ටමින් දූෂණයක් වෙනවා. ඒ වගේම අම්ල ඊළඟ මාතෘකාවේදී මේ මාතෘකාව අතරයි මහා පරිමාණයෙන් දැන් මෙතන තීන් සයි තාම සරල වශයෙන් දැන් මම මෙතන අම්ල වැසි. ඒ අම්ල වැසි කියලා කියන්නේ අපේ පරිසරයේ මහා පරිමාණ සිදෙන කර්මාන්තසාර මගින් පිටන වායුන් ප්‍රධාන සල්ෆර් ඩයොක්සයිඩ් මේ. ඒ වගේම නයිට්‍රස් ඔක්සයිඩ්, නයිට්‍රෝ ඔක්සයිඩ් යමේ. මෙයා මහා පරිමාණයෙන් පරිසරන මුදාහැරියන් පස්සේ මහා වියලි කාලවලදී මහා පරිමාණ පරිසර එකතු වෙනවා. එකතු වුණාට පස්සේ ඒවා වර්ෂා ජලයේ දිවෙනවා මේ. සල්ෆර් ඩයොක්සයිඩ් වර්ෂා ජලයේ දිවලා අවසානයේ සල්ෆිරික් අම්ලය හැදෙනවා. නයිට්‍රෝ ඔක්සයිඩ් මේ. නයිට්‍රෝ ඔක්සයිඩ් මහා පරිමාණයේ වර්ෂා ජලයේ දිවන නයිට්‍රික් අම්ලය හැදෙනවා. ආන්න මේද සල්ෆිරික් අම්ලයේ නයිට්‍රික් අම්ලයේ සහිත වර්ෂාව තමයි අම්ල වැස්ස. ඒ අම්ල වැස්ස ආදීන ගොඩක් තිබ්බට මෙතන තියෙන එකම කරුණයි. ඒ කරුණ මෙතන මතක තියාගන්න. මොකද්ද? අංකුර, පත්‍ර, බීජපැල විනාශ කර දමින් සාකයේ මරණය සිදු වෙනවා. ඉතින් ඇත්තටම ඒක මහා පරිමාණයෙන් ඊළඟ කොටස තුල තියෙනවා. ඔය අම්ලස් එක බලපෑමක් පවුනා මෙතන පැහැදිලි කරලා තින්නේ. ඒ වගේම කතාන මාතෘකාවක් තමයි ආක්‍රමණික ආගන්තුක විශේෂ. දැන් අපි ඇත්තටම රූපරාම කීමියක් බලලා මේක අධ්‍යයනය කරමු. දැන් මේ අපි දන්න මේ ගන්ධපාන කියන සාකේ. මෙයා මහා පරිමාණ වැඩනවා මේ. දැන් මේ අපේ ලංකාවට ආවෙන ගණන සාකවුන් ලංකාවට හඳුන්වන්න දුන්නාට පස්සේ අපේ පරිසරය තා මහා පරිමාණයෙන් ජය අරගෙන එයා අනිත් සියලුම අපේ දේශීය ජෛව විවිධත්වය විනාශ කරමින් මහා පරිමාණ වැඩන සාකයක්. හැබැයි මෙයා වැඩුණාට පස්සේ අනිත් සාක වලට මෙතන වැඩිවීමට අවස්ථාවක් නැහැ. එහෙනම් ඒ සාක අපිට නැති වෙලා යනවා. හරි. මේ වැඩෙන පරිසර බැලුවොත් එහෙම ඕන පේනවා මේවා මහා පරිමාණ වැඩනවානේ. විශාල පරිසරයක් තුල වැඩනවා මේ. ඒ කියන්නේ පරිසරේ මහා පරිමාණ ජය අරගෙන වෙයි. අපේ දේශීය සාක මෙතන වැඩෙන්න බෑ දැන්. මොකද මේ කට්ටිය තමයි ජය ගන්න. හරි. දැන් අපිට මේ අපේ විශේෂ නීති උදාහරණ කීපයක් තියෙන්නේ මේ. අද ලංකාවේ ගිනි තන කියන එක මේ තුන වර්ගය හැමතැනම වර්ධලා තියෙන අපේ ආවේනික සාකයක් නෙවෙයි. අපි ලංකාවට හඳුනා දුන්නට මේ කොහොමද ලංකාවට එනලා වාගා කරලා තියෙන හැමතැනම ව්‍යාප්ත වෙනවා. දේශීය සාක විශාල වශයෙන් හානියටපත් වෙලා තියෙනවා. අපි සාමාන්‍ය වර්ගයෙන් මේ වඳ කිරීමේ හැකියාවත් අපිට බොහෝ දුරට අඩුයි. ඒ වගේම තමයි දැන් පේනවා මෙතන මේ ජපන් ජබර අයිකෝනියා කැස්පස් කියන සාකය ජලාශය මත මහා පරිමාණය වෙනවනේ. ඒක ජලාශය නෑයි. මොකද මෙයා ස්වාභාවික ජලාශය වැඩුණාට පස්සේ කවදා හරි මේ කුණු වෙලා ජලාශය පතුරනට එකතු වෙන්නේ. ඒවා ජීර්ණය වෙන්නේ අර කිව්ව විදිහට නිර්වායක යෝජනේ. ඉතින් දුර්ගන්ධය ඇති වෙනවා, ජලාශය විනාශ වෙනවා. දැන් ඇත්තටම අපේ ස්වාභාවික ජලාශය මේ ඉවත් කරන විශාල වියදමක් යන මේ ඉවත් කරන්න. මේ යෝධ අප්‍රිකානු ගෙවතු ගොළු වෙල නැත්නම් කළුතර ගොළු බෙල්ලා. මේ මෙයා මොකක්ද තියෙන කොළ జాති ඔක්කොම කාගෙන යනවා. අපිට වැදගත්ද නොවැදගත්ද හැම සාකයක්ම කුඩාලා අපිට එද කාලා විනාශ කරනවා. ඉතින් ඔන්න ඕවා තමයි ආක්‍රමණික මෙතින් තමන්න මේවා ආක්‍රමණ ආගන්තුක විශේෂයනු ඒ කියන්නේ ආගන්තුක අපිට නොවන විදේශික සාක. එහෙමද සත්තු විශේෂ ගොඩක් තියෙනවා. වුණ අතර ඒවායේ ස්වාභාවික භූගෝලීය පරාසයෙන් පිටතට හඳුන්වා දීම පැතිරීම මගින් දේශීය ජෛව විවිධත්වයේ විශාල තර්ජන එල්ල කරන සාක සතු තමයි ආක්‍රමණික සාක. දැන් බලන්න මෙතෙන්දී ඔබ විශේෂයෙන්ම මේ ඇත්තටම විභාගනුගක් කරුණු ඉස්මතු වෙනවා. ආක්‍රමණික ආගන්තුක විශේෂ කියන වගේ වෙන්නේ ආගන්තුක ත විදේශ සාක සහ සතුන් වන අතර ස්වාභාවික භූගෝලීය පරාසයෙන් පිටතට ඔවුන්ගේ හඳුන්වා දීම පැතිරීම මගින් දේශීය ජෛව විවිධත්ව තර්ජන ලක් වෙලා තිනවා. අර රූපරාමයෙන් දැක්ක එක නමල් සාමාන්‍ය ගත ආගන්තුක ආක්‍රම විශේෂ දේශීය විශේෂ සමග තරඟ කිරීමට හෝ ඒවා ගොදුරු කර ගැනීම මගින් දේශීය විශේෂ නෂ්ට වීමට මඟ පාදලා තිනවා. අපේ සාකවල සතුන් කිසිම chance එකක් නැහැ. අපේ සාකවල සතුන් කිසිම ඒ කට්ටිය විතරයි වැඩෙන්නේ. ඔවුන් හඳුන්වා දීම සැලකිය යුතු කාලච්ඡේදය සඳහා ඔවුන්ට නව පරිසරය තුළ ස්වාභාවික විලෝපීන් නැති වෙනවා. දැන් ඒක දෙහිඟුරුවාගේ සාකයක් විනාශ කරන ගන්ධපානකින් සාකේ විනාශ කරන විලෝපීන් නැහැ. ඒ නිසා ඒ කට්ටිය මහා පරිවර්ධනය මේ සාර්ථක ප්‍රජනනය කර සීමා රහිතව ව්‍යාප්ත පරිසර පාලනයට ඉඳ අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම රෝග සම්ප්‍රේෂණය, දේශීය ස්ථාන තරංග කරන උන් ඉවත් කිරීම, ආහාර දාම වෙනස් කිරීම, ජෛව විවිධත්වය අඩු කිරීම,
සහ පසේ සංගත වෙනස් කිරීම හෝ ලැබුගින් වලට අනුව අනුබල දෙන වාසස් නිර්මාණය මගින් පරිපති ගුණාංග වෙනස් කිරීම උන්ට හැකියාවක් වෙලා තිනවා. ඒක උදාහරණයක් අපි ගත්තොත් ලැන්තන සාකේ නැත්නම් ගදපාන ඉතල බැලුවා. ඊළාට පැනිකම් මැක්සිමම් කියන සහ ගින්තන ඒවා කල්තර ගොළු බෙල්ලා හරි ජපන් ජබර ඒ වගේ සාක සතුන් මේ ඔබට අපිට ආක්‍රමණික විශේෂ දන්නවා ලංකාවේ හැමතැනම මේ සාකේ තියෙනවා මේ ඉංග්‍රීසි කියන සාකයක් තියෙන නැත්නම් ගතපාන කියන්නේ ඒ සාකේ හරි ඒ වගේ ජෛව විදර්ශනා බලපානවා දේශගුණ විපර්යාස ඉතින් සාමාන්‍ය අත්‍තරම දේශගුණ විපර්යාසයෙන් බලපාන උෂ්ණත්වය ආන්තික උෂ්ණත්වය කියන්නේ නැත්තම් දරන්න බැරි දරුණු නියම් බලපානවා මුහුදු මට්ටම ඉහළ යනවා. දැන් අපි ලංකාවට ඇත්තන බලපෑම් හුඟක් වෙලාට අඩුයි මුහුදු මට්ටමේ වඩදී කියන අවස්ථා. ඒ ගත්තොත් එimhe වාසස් වර්තාපතන ව්‍යාප්තිය අඩුවීම, ප්‍රාදේශීය ජල ගැලීම්, ප්‍රෝජ්‍ය ජලයේ අඩුවීම මගින් පරිසරපද්ධතිය වෙනස් කරනවා. ඒ කියන්නේ ඉදිරියට පැමිණෙන වෙනස් වීම සමග පැවතීම් ප්‍රමාණවත් වේගයකින් අනුවර්තන වෙන හැකි ජීව විශේෂ රසක් නෂ්ට වෙනවා. ඒ වගේම තමයි පසුගිය සත වර්ෂය තුලදී උණුසුම වැඩි වීම සමග කැපිපෙන පාර්ශ්ව වෙනස් වීමට හේතු වෙනවා. භෝග විශේෂ වර්ධක ඍතුව වෙනස් වීම, ව්‍යාප්ති පරාසය වෙනස් වීම, සතුන්ගේ ඍතුමය අභිජනනතා වෙනස් වීම බලපාලා අපේ ජෛව විවිධත්වයට බලපෑම ඇති වෙනවා. ඒ වගේම දැන් මේ වගේ විශේෂ අර්ධක්වීමක් තියෙනවා ජෛව විද්‍යුත් උණුසුම් කලාප. දැන් මම මෙතනදී ජෛව උණුසුම් කලාප කියන දෙයක් පෞද්ගලික අවුරුද්දක ප්‍රශ්නයක් වශයෙන් අහලා තියෙන අර්ධක්වීම කරුණු 6ක් වශයෙන් තමයි තිබ්බේ උත්තරේ. ඒකදේශික විශේෂ අධික සාන්ද්‍රණයක් සහිත වීම හා ඒවාට අධික තර්ජනයක් සහිත ප්‍රදේශ ජෛව විවිධත්ව නෂ්ට වීම නැත්නම් කලාප ලෙස හඳුන්වනවා. සමස්ත ශ්‍රී ලංකාවේ ඇත්තටම යම් ප්‍රදේශයක් තියෙනවා බටහිර ප්‍රදේශයේ තෙත් කලාපේ ඒ වගේ ඉන්දියාවේ බටහිර කඳුකර කලාපේ මේකට අයිති වෙනවා. හරි මේ අර්ධක්වීම මතක තියාගන්න. දැන් නෂ්ට වීම කියලා කියන්නේ නෂ්ට වීම කියලා කියන්නේ කිසියම් ජීව විශේෂ රැයත් අවසාන සමාජික පෘථිවිවත් වීම. ඒ තමයි නෂ්ට වීම. මේ නෂ්ට වීම අවශ්‍ය වෙනවා. දැන් මම දැන් සිටින ජීව විශේෂ නැස් වීම නෂ්ට වීම නව ජීව විශේෂ නැත ඉඩසැලසීම යුතුයි. ඒ කියන්නේ සමහර ජීව විශේෂ ඉන්න තාක්කල් නව විශේෂයට එන්න අවස්ථාවක් නැහැ. ඒ වගේ වෙලාවක අපේ පෘථිවිය මත ඉන්න විශේෂයක් ඉවත් වුණොත් ඊළඟ ඉන්න විශේෂයට පෘථිවිය මත එන්න අවස්ථාවක් තියෙනවා. හරි. ඉතින් මෙතන කියන්නේ ජීවීන්ගේ පරිණාම වීමේ ශීඝ්‍රතාවය නෂ්ට වීමේ ශීඝ්‍රතාවයට වඩා වැඩි. ඒ කියන්නේ නෂ්ට වීමේ ශීඝ්‍රතාවයට වඩා පරිණාමයේ ශීඝ්‍රතාවය වැඩි නිසා තමයි ජීවීන් මේ තක්ක ජීවත් වෙන්නේ. හරි. දැන් මෙතෙන්දී මේ විශේෂ කරුණු වශයෙන් මතක තියාගන්න ඕන දිනනවා. ඒ කියන්නේ පෞද්ගලික වසර තුල 30 තුල 5% පමණ ඉදිරි නෂ්ට වෙන හැකියාව තියෙනවා ඉදිරි කාලයේදී. ඉදිරි වසර 30 තුල හරි. ඒ වගේම නෂ්ට වීමට තියෙන අවස්ථා කීපයක් තියෙනවා. දැන් නෂ්ට වූ දැන්ට අවසන් වෙලා මේ නෂ්ට වූ කියලා EX කියලා කියන්නේ X නෂ්ටලා ඉවරයි දැන්. තාක්ෂණය වඳ වී ගොස් ඇති බවට සලකුණු ලබන අවසාන ජීවියා මිය ගොස් ඇති බවට සැකයෙන් තොරව දැන් මේකට ඉනේද මේ ගිහිල්ලා තින්නේ හරි. ඕන තුන් දෙනෙක් කියන උදාහරණ වශයෙන් ඩෝඩෝ ලෝමැමත් ක්‍රූඩියා කියන රනිල් සාකෙමේ දැන් මෙයා නෂ්ට වූ විශේෂයක් වෙයි. දැන් මෙයා ඍජු විභාගයට ආනවා නෂ්ට වූ විශේෂ උදාහරණ තුනයි. ඔය ඌලි මැමත්. ඔය ක්‍රූඩියා කියන රනිල් සාකෙමේ. හැබැයි ඊළඟ අවස්ථාව තමයි EW. මොකද මේ කියන්නේ එක්ස්ටින් වයිල්ඩ් කියලා කියන්නේ වනමය ලෙස නෂ්ට වෙලා. ඒ කියන්නේ ස්වාභාවික වනාන්තරවල මුන් අද නැහැ. ස්වාභාවික වනාන්තරවල ජීවත් වීමේ හැකියාව නැති වුණාට බලන්න තාක්ෂණය වගා කරන ලද ඒ කියන්නේ වගා කරලා ආරක්ෂා සහිතව තියාගන්න පුළුවන්. සිර කරලා ඒ කියන්නේ ආරක්ෂිත තත්ත්වයට තියාගන්න පුළුවන්. හෝ ස්වාභාවික කරන ගහනයක් ලෙස ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානෙ බැහැරව. ඒ කියන්නේ ස්වාභාවික වාසස්ථාන නෙවෙයි ඉන්නේ. එතන පොඩ ඉවත් වෙලා. පමණ ජීවත් වීමේ තාක්ෂණ තමයි. දැන් උදාහරණ ශීසෙදින යෝ දිබ්බයි කියන ඉබි ආකාරයක්. හරි. ඊළඟට මෙන්න මෙතන තමයි ජීවි කණ්ඩායම් තුනක්. මේක විශේෂයෙන් මතක තියාගන්න ඕනි. දැන් හුඟක් ළමයිට වෙනස හඳුනාගන්නේ නැහැ. එක වගේම කියලා හිතාගන්න එපා. තර්ජනය ලක්ව ජීවීන්ගේ විවිධ මට්ටම්.
දැන් මේ මට්ටම් තුනක් තියෙනවනේ. දැන් මට්ටම් තුන තමයි අතිශය අන්තරාය ලක්ව වන එක ආකාරයක්. හරි? අතිශය අන්තරාය ලක්ව දෙවෙනි එක මොකද්ද? අන්තරාය ලක්ව කියන එක. තුන්වෙනි එක තමයි අන්තරාය ලක්ව විය හැකි අනාගතයේදී. මෙයාගේ ජීවනාකාර තුනක් ඉන්නවා. මොන පළවෙනි එක? අතිශය අන්තරාය ලක්ව. ඔය වනමය නෂ්ට වී යෑමට අතිශය ඉහළ අවදානමක මොහොන පැවැත්ති බවට පිළිගත හැකි ප්‍රබල හේතු සාධක පවතිනම අතිශය අන්තරාය ලක්ව. මෙන්න දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අතිශය අන්තරාය ලක්ව. මොන එකක්? ඒකට උදාහරණ තමයි දුම්බර ගල්පර දියමැඩියා. මේ හරියට මේ ජීවියා මේ තත්ත්වෙපත් වෙලා ඉන්න උට ඊළඟ මහා මඩු කියන සාකේ. හරි? ඊළඟ අන්තරාය ලක් වූ. දැන් මේකට අන්තරාය ලක් අතිශය අන්තරායට මේ අතිශය කියන වචනේ වෙනස් මෙතෙන්දී මේ. ඊළඟ මේ කට්ටිය අන්තරාය ලක් වූ මේකෙන් පොඩ්ඩක් වෙනස් වෙන මේ කට්ටිය. මේ අත්දැකීම මතක තියාගන්න උදාහරණ බලන්න. අලියතුන්ට වෙලා තියෙන්නේ අන්තරාය ලක් වූ. ඊළඟ වෙසක් ඕකිට් කියන සාකේ. ඒ කියන්නේ අපේ සම්පත් පොතේ දීලා තියෙන උදාහරණ විශේෂ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනි. මේ උදාහරණේ පමණයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ විභාගය සඳහා. ඊළඟ අනාගතයේ අන්තරාය ලක් විය හැකි බලන වෙනස්කම් තුනක් තියෙනවානේ. ඒතර වනමය නෂ්ටවීමට ඉහළදා මූණ පා ඇති බවට පිළිගත හැකි හේතු සාධක පවතිනම අන්තරාය ලක් වූ තක්ෂෝණය. හරි? තමන පුංචිලේන ඩස්කි ඊළඟ ස්ට්‍රිප් කියන සත ඊළඟ ජංගල් ස්කොරයිල් ඔය මේ තුන් දෙනා ඔය බටර් කප්. දැන් මෙතන මේ වෙනස්කම් තුන නැවත පාර මම කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ මේ වෙනස. මම එකක් අතිශය අන්තරාය ලක් වූ, දෙවෙනි අන්තරාය ලක් වූ, තුන්වෙනි මොකද්ද? අන්තරාය ලක් විය හැකි. උදාහරණ සහිත මතක තියාගන්න ඕනේ. දැන් මේ උදාහරණ හරි. ඊළඟට මේ වාගේ විශේෂ කීපයක් අර්ථ දක්වන අවසාන තව පොඩි කොටසක් තියෙන්නේ. දමල ඒකදේශික විශේෂ. මේ අර්ථයක් හොඳට මතක තියාගන්න අපේ රටටම ආවේ යම් රටකට හෝ ප්‍රදේශයකට හෝ පමණක් සීමාව ජී විශේෂ. මෙයා වෙනත් කිසිම ප්‍රදේශයකදී අපිට ස්වාභාවික හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේකේ යටතේ උදාහරණ තියෙනවා ඒකදේශික සාක දෙකක් තියෙනවා මේ. හොර කියන සාකයේ ගොරක. මේ හොර කියන සාකයේ පුෂ්පයක් මේ තියෙන්නේ. මේක විශේෂත්වයක් තියෙනවා පෙදක්කාකාර පුෂ්පයක්. සුළඟේ පාවෙලා යන්න පුළුවන්. නැත්නම් සිංහරාජ වනාන්තරයේ මහා පරිමාණ වැඩි නිරු සාක වලට අයත් වෙන සාකයක් මේ තියෙන්නේ. සිංහරාජයේ තියෙන සාක වලින් උසින් වැඩිම සාක ගණයට අයත් වෙන සාකයක් තමයි මේ තියෙන්නේ. ඒකේ පුෂ්පයක් මේ තියෙන හොර. ඊළඟ ගොරක කියන සාකේ බලන්න ඊතර මේ සාක අපිටම ආවේනික සාක දෙයක්. ඒක දේශිකයි. සත්තු ගත්තොත් එහෙම ඔයගොල්ලෝ පේනවා බුලත් හපයන්, පුන්ටියස්, නිග්‍රොපේසියටස්. හරි? ඊළඟ උනා පුළුවන්. මේ ලෝරිස් කියන ජීවියා. ඊතර මේ දෙන්න අපිට ඒක දේශිකයි. ඔන්න මතක තියාගන්න ඒක දේශිකයට අර්ධයක් මතක තියාගන්න උදාහරණ. සාක දෙකයි සතුන් දෙන්නයි. ඔච්චර හරි. ඊළඟට දේශීය. ඒ කියන්නේ ඇත්තටම දේශීය කියලා කියන්නේ අයිතිය හඳුනා ස්වාභාවික ප්‍රදේශයක් තුල සාකෝ සත්ත්ව විශේෂයක් ඒ කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුල තමයි පවතින්නේ. ඔය ලූලා කිතුල් කියන සාකුවේ. ඊළඟ කොටිම ගත්තොත් විදේශික අපිට අයත් වෙන්නේ නැහැ. හැබැයි විදේශික මේ අපේ රටට ගෙනල්ලා. මොනවාද? මානව ක්‍රියාවෙන් තම ස්වාභාවික පරිසරයෙන් පිටත විරත් භූගෝල ප්‍රදේශයකට හඳුන්වා දුන්න විශේෂයක්. අපි උදාහරණ වශයෙන් ගත්තා වෙන රටවලින් අපිට ගෙනලා තියෙන විශේෂම තිලාපියා වේ. කොරළි කියන මාළුවා. ඊළඟ වැලි කර්ම රබර් කියන සාකේ. මේ අතර විදේශීය නම් කිව්වේ එතකොට ඒකදේශික, දේශීය, විදේශීය. උදාහරණ ටික මතක තියාගන්න. දැන් බලන්න මෙතන පර්යටන කියලා කියන්නේ තම අවශ්‍යතා සඳහා එයා ජීවත් වෙන පරිසරයෙන් තවත් පරිසරයකට යන්න ඕනි. උදාහරණ ගත්තොත් ඍතු මගින් තීරණය කළ සහ පුරවකථනය කළ රිස එක් තැනකින් තවත් තැනක ජීවීන් සංචරණයේ පර්යටනය. පර්යටනයේ මගින් ප්‍රජනන බලපාන අහිතකර පාරිසරික තත්ත්ව මඟ හරවගෙන අරමුණු කර ගැනීම තමයි කරන්නේ. උදාහරණයක් වශයෙන් සැලකුවොත් අපිට අපේ සම්පත් පොතේ නැති වුණාට කොහා කියන සතා මොකද වෙලා තින්නේ? හරි? කොහා කියන සතාට අර අප්‍රේල් මාසේ වාගෙනුට යා නිජම ඉන්දියාවේ යම් ප්‍රදේශ ජීවත් වෙන්න බෑ. ඒතර එන්නේ අත්‍තරම අපේ ලංකාවට. අපි ඒක උදාහරණයක් වශයෙන් සම්පත් පොතේ නැති වුණාට දැන් තාම පැහැදිලිව මේ තියෙනවා සුදුරේදී හොරාමි. මොකද මේ කට්ටියට මේ පරිසරවල යම් කාලයකදී ජීවත් වෙන්න බෑ. තමන්ගේ ප්‍රජනනය කරගන්න බෑ. හරි ඒතර තවත් ප්‍රදේශයකට යන්න ඕනි.
ඒ වාගේ මොන යම් අවශ්‍යතාවය සඳහා පරිසරය වෙනස් කරලා යනවා නම් ඒ කට්ටිය තමයි පර්යටන විශේෂ වෙයි. දැන් උදාහරණ සුදුරේ දිහුරා. ඊළඟ ගන්න අවිච්ඡය වේ. දැන් රූපත් එක්ක මතක තියන්නකොට මතක ශක්තිය වැඩි වෙනවා. එහෙනම් පර්යටන විශේෂ වේ. ඊළඟ අවශිෂ්ට විශේෂ. යම් කාලයක් හොඳට ජීවත් වෙලා ඉඳලා දැන් බලන්න එක්තරා කාලයකදී පුළුල්ව පැතිරි තිබූ වර්තමානයේ හුදකලා හෝ සීමිත වෙලා ජීවත් වෙන විශේෂ. කවුද? ටුවටාරාමේ. ඊළඟ ලිංගුලා. දැන් ලිංගුලා විශේෂත්වය තමයි ත්‍රිකුණාමල ප්‍රදේශෙත් මේ අතරම ජීවත් වෙනවා. ඉතියෝපිස් කියලා කියන්නේ පාද රහිත අපි කියන පණුගෙම්බෙක් කියලා. එයා පැත්තේනේ. ඉතින් මේ තුන් දෙනා තමයි අවශිෂ්ට විශේෂය. දැන් මම කිව්වේ එකයි විශේෂී නම මතක තියාගන්න, උදාහරණ මතක තියාගන්න. හරි. ඊළඟ දජේදාරි. දජේදාරි කියලා කියනකොට සංරක්ෂණ අවශ්‍ය පරිසර පද්ධති නියෝජනය සඳහා සංකේතවත් ලෙස තෝරාගත්ත විශේෂය. දැන් මම මෙයා උදාහරණ තුනයි අපේ සම්පත් පොතේ තියෙන්නේ. මෙයා තෝරලාගෙන තියෙන්නේ ඇත්තටම සිත් ගන්නා සුළු බව උපයෝග කරගෙන හරි මහජන සහාය පතාගෙන විශේෂයක් විශාල වශයෙන් නැත්නම් ලබාගෙන ඇතිලා හැකියාව සලකලා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් බලන්න ඉන්දියාවේ බෙන්ගාලි කොට්ටිය චීනයේ යෝධ පැන්නා ශ්‍රී ලංකාවේ කැහිබිල්ලා. ඉතින් සංරක්ෂණය කියන අරමුණම තමයි තෝරන්නේ උදාහරණයක් වශයෙන් යෝධ පැන්නා. දැන් මෙහෙම ඇත්තම පැන්ඩායේ කතාව මීට වසර බොහෝ කාලයකට පෙර චීනේ උණ සාකේ විනාශ කරලා තියෙනවා. ඒ කියන්නේ රජෙන් අවසරය දුන්නා උණ සාක කපන්න කියලා. නමුත් මහා පරිම උණ සාක කපාගෙන යනකොට උණ සාක ආසු ජීවත් වෙන පැන්ඩත් අඩු වෙන යන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ඇත්තටම පැන්ඩා කියන සතා ඒ රටවල කුඩා ළමයිට හුරු කරා සුරතල් සතෙක් වශයෙන්. ඒතර ළමයාගේ වයසත් සමග පැන්ඩාට තිබෙන හැඟීම නිසා පැන්ඩා ආරක්ෂා කරගන්න ඕනේ. ඒන ආරක්ෂා කරගන්න ඕන නම් උණ සාකයත් ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් උණ සාක ටික ආරක්ෂා වුණා. ඒකෙන් පැන්ඩත් ආරක්ෂා වුණා. අන්න ඒ වාගේ අරමුණු කොටගෙන තමයි මේ දජේදාරි විශේෂයක් මොකක්ද කියලා හඳුනන්නේ. ඒක දජේදාරි විශේෂයක් කියන අර්ථයක් කීම තියෙනවා. ඊළඟ උදාහරණ මේ. දමන මූලස්ථාන විශේෂ කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න යම් පරිසර පද්ධතියක දීර්ඝ කාලින පැවැත්ම සඳහා තිබිය යුතු විශේෂයක්. ඒ කියන්නේ පරිසර පද්ධති ස්ථාවර බව පවත්වා ගැනීම සහ ක්‍රියාකාරීත්වය කෙරෙහි ඉතාම වැදගත් කාර්යභාර කෙටු කරන ජීව විශේෂයක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම පුගුණැති ප්ලවාංගනේ. හැබැයි මෙතන කියනවා මේ විශේෂ ඉවත් කරොත් එහෙම පරිසර පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටීමක් වෙනවා කියලා. හරිනේ ඒක කතාව. මේ පරිසර පද්ධතියේ මේ ප්ලවාංග තියෙනවනේ සාක ප්ලවාංග සත්ත්ව ප්ලවාංග තියෙනවා. මේ ප්ලවාංග වලින් තමයි ගාක් ආහාර දාම ආරම්භ වෙන්නේ. ඒක යම් ආකාරයකින් අපි මේ ජීවින් කණ්ඩායම අයින් කරොත් එහෙම මේ ආහාර දාම මුල්ම පුරුක අයින් වෙනවා. ආහාර දාම මුල් මට්ටම අයින් වෙනවා. නිෂ්පාදක මට්ටම අයින් වෙනවා. එතනින් යටින් ජීවින් සියල්ලට මේක බලපානවා. ඉතින් ඒ නිසා මේක ඉවත් කරොත් අර පරිසර පද්ධතිය බිඳ වැටීමට නැඹුරුතාවයක් තියෙනවා කියන එක මේ කියන්නේ. හරි. එතකොට මූලස්ථාන ඊළඟ ආක්‍රමණික ආගන්තුක විශේෂ අපි ඉස්සලා කතා කරේ ටික ඒකේ ස්ථාන දෙක තියෙනවා අත බලාගත්තර කමන්නේ. දැන් මේකේ අවසාන වශයෙන් කතා කරන්න තියෙනවා ජෛව විවිධත්ව සංරක්ෂණය. ඒ කියන්නේ ඇත්තටම අපි මේ ජීවීන් කොහොමද දීර්ඝකාලීන පවත්වා ගන්න ආරක්ෂා කරගෙන යන්නේ කියන එක. දරුවෝ හිතන්න මේ සංරක්ෂණී ක්‍රියාදාමයේ අරමුණු කීපයක් තියෙනවනේ. සංරක්ෂණ ක්‍රියාදාමයේ ප්‍රධාන අරමුණ ජීවිතයේ උප්පරිම සංඛ්‍යාවක් දීර්ඝකාලීන පැවැත්ම තහවුරු කිරීම. ඒ කියන්නේ වඳ වී යෑමේ තර්ජනයේ මුහුණ පෑති ජීවිශේෂ විශේෂයෙන් සුරකිත අතර ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාව නොනකඩ පවත්වාගෙන යාම ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා පියවර ගත යුතුයි. දැන් මෙතන තියෙන සංරක්ෂණය කියන්නේ මොකක්ද කියන එක. සංරක්ෂණ කළුත් ඇයිද කියන එක. ඒකේ ලක්ෂණ තමයි මේ තියෙන්නේ. හරි. ඒතර බලන්න සංරක්ෂණය කරන්න ඕනි මූලික ආකාර දෙකක් තියෙනවනේ. මේ ආකාර දෙක වශයෙන් ගත්තොත් මෙතන බලන්න ස්ථානීය සංරක්ෂණය වේ. දැන් ඇත්තට මෙතන මූලික වශයෙන් කියන්නේ ස්ථානීය සංරක්ෂණය. අනිත් එක කියන්නේ විතන් සංරක්ෂණ පරිබාහිර. මේ ඉන්සිට් නැත්නම් එක්සිට් කියන්නේ දැන් මේකේ මූලිකම හැදෙන්නේ ඒ ස්ථානයේදීම ජීවීන් සංරක්ෂණය කරනවා කියන එක. මේකෙන් හංගියන්නේ ඒ ස්ථානයේදී නෙවෙයි යම් ස්ථානයකින් ජීවීන් ටික වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා ගෙනින්ලා ඒ ස්ථානයේ සංරක්ෂණය කරනවා කියන එක. ඇයි මෙහෙම කරන්න හේතුව? දැන් ඇත්තටම බලන ස්ථානයේ ඒ ස්ථානයේම සංරක්ෂණය කරන අනිවාර්යම ලක්ෂණ කීපයක් තියෙන්න ඕනි.
ඉතින් මෙතෙන්දි වෙන්නේ ජීව විශේෂ ආරක්ෂා සහ උන්ගේ ප්‍රජනන ස්වාභාවික වාසස්ථානෙම තහවුරු කරනවා. ඒක තමයි ස්ථානීය සංරක්ෂණය. දැන් ඇත්තටම විභාගෙට සමාන ස්ථානීය සංරක්ෂණය කියලා ඕන රූල් එකයි දෙන්නේ. ඒ රූල් එකේ ලියන පිළිතුර තමයි මේ තියෙන්නේ පළවෙනි වාක්‍යය. හරි. ඒක ළමයි උන් අවබෝධ කරගන්න විභාග ලියන කරුණු මොනවාද කියන එක. ඒ වගේ මේ කරන්න නම් මෙන්න මේ ලක්ෂණ තියෙන්නේ. මේ කරන්න අනිවාර්ය මූලික වශයෙන් විශාල ගාහනයක් සහ ප්‍රමාණවත් උචිතූත් වාසස්ථානයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඇත්තටම ඒ ස්ථානෙම සංරක්ෂණය කරන්න ඕන නම් ජීවීන්ගේ ගාහනේ විශාල වෙන්න ඕනේ. ජීවීන් එක්කෙනෙක් දෙන්නෙක් ඉඳලා බෑ මේක කරන්න. ඒ වගේම තමයි උචිත වාසස්ථානය තියෙන්න ඕනේ මේ ජීවීන් සඳහා. හරි. එහෙම තියෙනවා නම් ඒ ස්ථානයේ ජීවීන් ටික සංරක්ෂණය කරන්න පුළුවන්. ඊටු බලන්න යාල සහ උදාහරණ මින්නේරි ජාතික උද්‍යාන. හරි. කන්නේලි පිදුතලාගල බඳු රක්ෂිත. ඕගොල්ලන්ට ඇත්තටම ස්ථානීය සංරක්ෂණ සඳහා උදාහරණයක් වන්නේ නොවන්නේ යන්න පුළුවන්. උදාහරණ එකක් ලියන්න දෙකක් ලියන්න කිව්වොත් ලියන්න ඕනි මේවා. හරි. යාල සහ මින්නේරිය ජාතික වනෝද්‍යාන. ඒ වගේ කන්නේලිය ඊළඟ පිදුතලාගල වගේ රක්ෂිත. ඒ වගේම තමයි විතන් සංරක්ෂණය. මේන්න මේකෙදී වෙන්නේ ස්ථානෙන් බැහැරව. දැන් යම් කිසි ස්ථානයක ඉන්න ජීවීන් කීප දෙනා ඉන්නේ. එතන පරිසරය ගැලපෙන්නේ නැහැ ජීවීන්ට. උවදුරු වැඩි, හිටියොත් හානිය වැඩි වෙන්න පුළුවන්. එහෙම අපි හුඟා කල්පනා කරලා බාන විශේෂ ස්වාභාවික වාසස්ථාන ඉවතර ගෙන ගිහිල්ලා. නොනැසී ජීවත් වන සේත් ප්‍රජනනයේ තහවුරු වන සේත් වෙනස් ස්ථාන රැකබලා ගැනීම මේදී සිදු වෙනවා. දැන් ඇත්තටම ස්වාභාවික වාසස්ථාන එළියට ගෙනියලා සංරක්ෂණය කරන එක තමයි විතන් සංරක්ෂණය. හැබැයි මෙහෙම ගෙනියලා සංරක්ෂණය කිරීමේදී ගෙනියන නව පරිසරයේ ඒ ජීවීන්ට වඩාත් වෙන තහවුරු වෙන්න ඕනි. හරි? ඒ නව පරිසරයේ ජීවීන්ට ගැලපෙන්න ඕනි. අන්න එහෙමනම් පමණයි කාර්ය කරන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට කරන උදාහරණ තමයි දැන් තියෙන සම්පත් පොතේ විෂය නිර්දේශ තුළ සත්ත්ව උද්‍යාන, උද්භිද උද්‍යාන. එතකොට ඔබට ඕක තමයි මූලික වශයෙන් ජෛව විවිධත්වයට අපිට පරිසර විද්‍යාව යටතේ කතා කරන කරුණු කාරණා ටික. ඉතින් මේ දුවල පුතාලට මම හැම වෙලෙම නැවත වතාවක් කියන්නේ මේ විෂය සම්පින්නණය. හැම අර්ධයක් කීම නැවත නැවත ලියන්න. Tamanට පුළුවන් වෙන්නේ කවදාද තනියෙන් ලියාගන්න? ඒත් කල් ලියන්න. එහෙම ලියලා අපිට දැන් මේ නව විෂය නිර්දේශයන්නේ තියෙන්නේ. මේ විෂය නිර්දේශ හරියට තහවුරු වුණා නැද්ද කියලා බලන්න අපිට තියෙන ඇත්තම සත්‍ය වශයෙන්ම පහුගිය අවුරුදු ප්‍රශ්න පත්‍රය විතරයි. 2019. 2019 උසස් පෙළ විභාගයට ආල් තියෙන ප්‍රශ්න පත්‍රයේ නැවත අපි අධ්‍යයනය කළ බලනවා මොන ඒකක වලින් කොහොමද ප්‍රශ්න අවිල්ලා තියෙන්නේ කියලා. දැන් ඊටාම සරල උදාහරණයක් මම මුලින්ම කිව්වේ එකයි. ඔබගෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු ලියන්න වෙන්නේ සම්පත් පොතේ තියෙන කරුණෙන් පමණමයි. හරි? ඒක සම්පත් පොතේ තියෙන කරුණේ බැහැර යන්න එපා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ වන්නට. දැන් මම එනවා ගිය අවුරුද්දේ ප්‍රශ්නේ නෙමෙයි. මේ දැන් 2010 වෙන අහනවා පරිසර පද්ධති විවිධත්වය යන කොහොමද? ඔබ කල්පනා කරන්න මේක රූල් එකයි තියෙන්නේ. මේ බලන්න මේකේ තියෙන උත්තරේ ජීවී ලෝකේ වාසස්ථානවල ජීවී ප්‍රජාවන්ගේ හා පාරිසරික ක්‍රියාවලිය වල විවිධත්වයේ වෙනස්කම්. ඒක තමයි. හරි. එතකොට අපි නැවත බැලුවොත් එහෙම මේ උත්තරේ කොහෙන්ද අරන් තියෙන්නේ? ඕනෝකයි වැදගත් වෙන්නේ. එතකොට බලන්න ජීවී ලෝකේ වාසස්ථානවල ජීවී ප්‍රජාවන්ගේ පාරිසරික ක්‍රියාවල වෙනස්කම්. ඒතර ඇත්තටම ඒ පිළිතුර ගන්නේ ඔබට දීලා තියෙන සම්පත් පොතේ මුලම. අන්න ඒකයි උසස් පෙළ ළමයෙක් අධ්‍යයනය කිරීම බලන්න ඕනේ. ඒ උත්තරේ කොතෙන්ද අරන් තියෙන්නේ? මොකක්ද උත්තරේ ස්වභාවය? Tamante උත්තරේ ලියා ගන්න පුළුවන්ද? තමයි අත්‍තර මේ අධ්‍යක්ීමේදී වෙතින් ඔබට දීලා තියෙන සම්පත් පොතේ ඒ කරුණ එල්ලෙසම තියෙනවනේ. ඒතර බලන්න පාර්ශ්වවාද විවිධත්වයේ අර්ධයක්ීම තියෙනවනේ මේ වාක්‍ය විතරයි මේ තියෙන්නේ මේ. ඉතින් අනිවාර්යයෙන් ඔබ ලියන්න ඕනේ ඒක විතරමයි. ඔබ ලංකාවේ කොහේ හිටියත් මොන පාසලේ ගියත් ඔබේ පිළිතුර මේ වාක්‍ය ලියලා තියෙනවා නම් ඔබට ලකුණු ලැබෙනවාමයි. බලන්න කොච්චර සරලයිද කියලා. හරි. ඉතින් අපේ ළමයි තුල මේ දුවල පුතාල තුල උගා දින තුල වෙන්නේ නැත්තේ උන්න ඕක. මේ අර්ධයක්ම වෙනස් කරලා ලියනවා. ඉතින් අර්ධයක වෙනස් වීම ලකුණු ලැබෙන්නේ නැහැ. දැන් මම ඒකේ ඊළඟ ප්‍රශ්නේ බැලුවොත් එහෙම අපි
තමයි මේ තුල ඒක අපි හැම විෂය කොටසක් තුලම තියෙන විෂය කරුණු සම්පින්ඩණයෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවනේ. දැන් මේ තියෙන්නේ දජේදාරි විශේෂය කියන්නේ. ඔය මේ සංරක්ෂණ අවශ්‍ය පරිසර පද්ධතිය නියෝජනය සඳහා සංකේත වශයෙන් තෝරාගත් විශේෂයක්. දොව හිතන්නම විශේෂ කරන මොකක්ද සංකීර්ණත්වයේ දජේදාරි විශේෂය කියන්නේ මොකක්ද කියලා අපිට දීලා තියෙන සම්පත් පොතේ. හරි දැක්වීමේ ඊළඟ මේ ශ්‍රී ලංකාවේ දජේදාරි විශේෂ උදාහරණය. කයි බිල්ලා. දැන් මේකට පැන්ඩෑම ලියන්න බෑනේ. හරි. ඇයි ඒකට හේතුව ලංකාවේ මේ ප්‍රශ්නේ උත්තරي බලන්න මේ වාක්‍ය මේ තියෙන විභාග උත්තරي. විභාග උත්තරي මේ තියෙන්නේ. ඉතින් මේ බලන්න දජේදාරි විශේෂ අර්ථ දැක්වීම. දැන් මේ අර්ථ දැක්වීම මෙතන කියනවා මේ සංරක්ෂණ අවශ්‍ය පරිසර පද්ධතිය නියෝජනය සඳහා සංකේතවලිත තෝරාගත් විශේෂයක් තමයි දජේදාරි විශේෂය. දැන් මෙතන අන්නේ ශ්‍රී ලංකාවේ දජේදාරි විශේෂ ළමයෙක් ඇත්තට මේ ලංකාව කියන අමතක කරලා යෝධ පැණ්ඩයි ඉන්දියාවේ වෙන කොටියයි කැයිබෙල්ලා තුන්දෙනාම කලං කළ මතක තියාගත්තොත් සනිකව සමහර ළමයාට ලියා ගන්න බැරි වෙයි මේක. ඒත් බලන්න මේකට උදාහරණේ අපි උත්තරේ බැලුවොත් එහෙම මේ නෙමෙයි තියෙන්නේ. ඔය බලනකොට අර උත්තරේ මේකම නෙවෙයිද බලන්න තියෙන්නේ මේ. සම්පත් පොතේ තියෙන වාක්‍ය එල්ලෙසම තියෙන්නේ. සම්පත් පොතේ තියෙන වාක්‍ය එල්ලෙසම තියෙන්නේ. ඒකම ලියන්න ඕනේ. මේ බලන්න මෙතන ඊළඟ දීලා මෙච්චර පැහැදිලිද මේ විභාගයේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? දජේදාරි විශේෂඳා ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ දජේද සඳ විශේෂයි. ඉතින් මේ තරම් පැහැදිලි දීලා තිනවා ශ්‍රී ලංකාවෙන් කැයිබෙල්ලා. ඒතර උත්තරේ ඕගොල්ලෝ කැයිබෙල්ලා විතරමයි ලියන්න පුළුවන් මේ. ඒ නිසා කොයි තරම් සරලයිද කියලා බලන්න විභාගයට අර ප්‍රශ්නේ. ඒ නිසා විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ අමාරු නෙවෙයි. ඔබ මේක හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කළා නැවත නැවත ඒ අර්ධයක් ලියලා මතක තියාගත්තොත් උත්තරේ පුළුවන්. මේකෙන් අහලා තියෙන ගිය අවුරුද්දේ බහුවන ප්‍රශ්නයක්. මේ විෂය කොටසේ මේ බලන්න ඔබ ජෛව විවිධත්ව පාරිසරික සේවා කියන එක නිතර නිතර කිව්වොත් එහෙම නිතර නිතර කියලා තිබ්බොත් එහෙම බලන්න මේකේ මේ දේශගුණ යාම දැන් මේකේ අහන්නේ මොකද්ද 37 වෙනි ප්‍රශ්නේ මට මතකයි ජෛව විවිධත්වයේ පාරිසරික සේවා අධ්‍යයක් නොවන්නේ පාසනායිවෙන් කුමක්ද මෙතන ඉතාම පැහැදිලි තියෙනවා මේ පාරිසරික සේවා අගේ අගීමේදී දේශගුණ යාමනය කිරීම භූත ජලයේ පුනරාවෘතන කිරීම ජලය පිරිසුදු කිරීම ආපදා කළමනය කරන උපකාරී වීම ඊළඟ පාංශු ඝාතන වළක්වා ගැනීම ඔබ මේකට පිළිතුරු එකපාරම ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය යන මාකින් කීම් බලන්නේ නැතුව අපිට මාතෘකාවක් තියෙනවනේ මේ ජෛව විවිධත්වයේ පාරිසරික සේවා කියලා මාතෘකාව මේ පාඩම තුල තියෙනවා. ඒ මාතෘකාව නැවත නැවත කියවලා ඒකේ කොතන හරි මෙන්න මේ කාරණේ පිළිඳින කියලා බලන්න. මේ කාරණේ කොහේ හරි තියෙන තැනක ඉස්මතු වෙනවද කියලා බලන්න. මේක තියෙනවද බලන්න. මේක තියෙනවද බලන්න. මේක තියෙනවද බලන්න. ඒ බලාගෙන යන ඉතාම පැහැදිලිව මේ උපමාතෘකාව ඇත්තේ මෙතන නැති කාරණයක් තියෙනවා. ඒ කාරණේ තමයි පිළිතුර වෙන්නේ. ඉතින් ඇත්තට මේ කරන්නම් ඔබ මේ පාඩම මේ දුවල් පුතාලා අනිවාර්යයෙන් මේ පාඩම යන්තම් විතර උඩින් පල්ලේ යන්තම් කියවලා අවසන් කරන්න එපා. හැම අර්ධයක් වීමම නැවත නැවත ලියලා තනියෙන් Tamanට ලියා ගන්න පුළුවන් මට්ටම දක්වාම කරන්න. එහෙම කරොත් Tamanට මේ පිළිතුර මොනවද කියන හොයා ගන්න පුළුවන්. බලන්න මේ ප්‍රශ්න කොච්චර සරලයිද කියලා. ඒ වගේම දැන් මේ අගෝස්තු මාසයේ වල විභාගයට යනවනේ විභාගයට යන්න පෙර 2019 ප්‍රශ්න පත්‍රය ගන්න. 2019 ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍රෙ පස්සේ බලන්න. ප්‍රශ්න පත්‍රය අරගෙන ඒකේ විභාගගත ප්‍රශ්න වලට තමන් උත්තරේ ලියන්න. විභාගගත ප්‍රශ්නයක් ගන්නකො මොකක්ද තියෙන කෙලීම ජීව විද්‍යාවේ තියෙන යද්දකම එල්ලෙසම අහන්නේ. ඒකම පස්සේ ඒ පිළිතුර අනිවාර්යයෙන් ලියා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට මම කියන්නේ මෙන්න මෙච්චරයි. මේ විදියට ප්‍රශ්න පත්‍රයක් බලලා ඒකේ පිළිතුර අර සම්පත් පොතෙන් ලියන්න. එළියට අරන් ඒ කරුණු ටික ලියන්න. ඉන්පස්සේ ලියන පිළිතුරද විභාගයට ආල් තියෙන මාකින් කීම් බලන්න. ඒතර පැහැදිලිව අවබෝධ වෙයි. මේ පිළිතුර තමයි අවිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ලියාගත්තොත් ඔබට ඊටාම සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ජීව විද්‍යා විෂය කියන එක අප උසස් පෙළ පටන් ගන්න නැත්නම් ලේසි විෂයක් බවට පත් කරගත්තට ටික කාලයක් යන හුඟක් ළමයික අතාරිනවා. ඇයි අතාරින්නේ? මේ අර්ධයක්ම ලියන්න කම්මැලි. පාඩම් කරන්න කම්මැලි. නැවත නැවත ලියලා Tamanට පුළුවන් මට්ටම දක්වා ලියන්න තරම් කම්මැලිකමක් තියෙනවා. ඉතින් ඒක නැති කරගන්න. ඉන්පස්සේ පෞද්ගලික ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන්න. ඉතින් ඔබට ඇත්තටම 2019 ප්‍රශ්න පත්‍රයේ පමණ සාර්ථකව අධ්‍යයනය කරන්න පුළුවන් මේ විෂය නිර්දේශ තුළ මේක අධ්‍යයනය කළා
ඒකේ පිටු ලිව්වොත් තමන්ට අර නිවැරදි පිළිතුර අනිවාර්යෙන් ලියා ගන්න පුළුවන්. ඒ විදිහට බහුවර්ණ ප්‍රශ්න පත්‍ර අරගෙන නැවත නැවත කරන්න. එකම බහුවර්ණයට පිළිතුරු දැන් ඇත්තට මේ බහුවර්ණ ප්‍රශ්නේ පිළිතුරන් ටික වෙලාවක් යනවා. ඒකට හේතුව මේ කරුණ අතර ඉස්මතු වෙනවද කියලා බලන්න ඉපේ. එහෙම නැතු හුඟා සමහර ළමයි කොහෙන් හරි මාකින් කීමක් කරගෙන මේකට පිළිතුර මේ විදිහට උත්තරේ 4 කියලා දාලා එහෙම හරියන්නේ නැහැ. හරි. මේ කරුණ නැවත නැවත ඉස්මතු වෙලා බලන්න ඒ ජීවිතය තුල එහෙම පිළිතුර එනවනම් Tamante විෂය කරුණු හොඳට ග්‍රහණය වෙලා. ඉතින් ඒ කරන්නේ නැවත නැවත මම කියන්නේ ඒ ටිකේ විදිහට කරන්න නැවත ලියන්න අර්ධකීම් තනියෙන් ලියා ගන්න පුළුවන් එන මට්ටමකට ලියා ගන්න. ඊපස්සේ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන්න විශේෂයෙන් විභාග ප්‍රශ්න පත්‍රය. ඉතින් ඔබට එකම ආකාර ප්‍රශ්න පත්‍ර තමයි ඇත්තට හැමදාම එන්නේ. ඒ හැමදාම ප්‍රශ්න පත්‍රය තුල තියෙන්නේ මේකේ තියෙන විෂය කරුණු. දැන් ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය මතකයි. ප්‍රශ්න දෙකක් තුනක් පිළිතුරු කීපයක් දීලා තියෙනවා. ඉතින් එහෙම එකපාර ශනික පිළිතුරු ගන්න බැරි නම් එක්ක පිළිතුරු දෙක තුනකට නිවැරදි වෙයි. එහෙම නැත්නම් පිළිතුරු ඔක්කොරම උත්තරකන් සලකලා ලකුණු දෙයි. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යෙන් කරන්න ඕනේ මෙන්න මේ විදිහට අධ්‍යයනය. ඉතින් ඒ නිසා මම හිතනවා මේ විෂය කරුණු කාරණා ටික නැවත බලන්න බලලා අර්ධකීම් ලියන්න. ඊපස්සේ Tamanට තනියෙන් ලියා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඊපස්සේ මේ එක එක උදාහරණ වලට නිවැරදි උදාහරණයද කියලා බලන්න තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ ඒකදේශික විශේෂ ගත්තොත් අයිත වෙන සාක දෙක කවුද? සත් දෙන කවුද? Taman තනියම ලියා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඔය. ඉතින් ඒ නිසා මෙහෙම අධ්‍යයනය කරොත් ඔබට මේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒන් සත් දවසේ මේ පාඩම සම්බන්ධ මේහා සම්බන්ධ මෙච්චරම කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔබ නැවත නැවත අධ්‍යයනය කරලා විභාගයට මුහුණ දෙන සාර්ථක තත්ත්වයටපත් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.